දරුවනි සුබ සන්ධ්‍යාවක් දුර පුතාලට මාව ඇහෙනවද? සන්ධ්‍යාවක් අයිබෝවන් පුතේ. පුතාලට මම පැවරුවා මතකද වර්ගඵල පාඩමේ අභ්‍යාස පැවරුවනේද සංයුක්ත තල රූපවල අපි මුලින්ම අභ්‍යාසය බලමුද? ක්‍රියාකාරකමකුත් කරන්න කිව්වා නේද? ඔව් සර්. කරාද ඔයගොල්ලෝ ඒක? ඔව් සර්. එතකොට ඒකේ මට ඔයගොල්ලෝ පින්තූර දාන්න ඕන මම වෙන වෙනම ගෲප් එකේ නැති වුණත් වෙන වෙනම හරි දාන්න මට බලන්න ඕන. අපි එමු දුවේ පුතේ 17 3 අභ්‍යාසයට නේ 17 3 අභ්‍යාසය. සර් 17 3. මම හදන්න ඕනද නැත්නම් එකින් එක අපි උත්තර සාකච්ඡා කරගෙන යන්නද? ඕගොල්ලන්ට පොදුවේ ගැටලු තැන් වලට විතරක් මම හදන්න නේද? නැත්නම් මම මේව හදනම පෙන්නන්න ඒක බේසින්නේ නේද? බලන්න මෙතනදී පුතේ අපිට මේම වෙන් කරමු. අපි මේක අපි මෙතනින් වෙන් කරන්නත් පුළුවන්. ඔන්න ඔතන. එතකොට මෙතන අපි ගත්තොත් එහෙම මේකේ මෙතන එනවා පුතා 3යි මෙතන 2ත් එක්ක මෙතන 5යි. සර් AB කියලා දාගන්න නැද්ද? දාගන්නම ඒක අත්‍යවශ්‍යත් නෑ. අගේ මෙව්වට හරියම මෙව්ව එකක්. ඒකට මේක 5 ගුණ කිරීම 3 එයාගේ වර්ගඵලය. මෙව්වා. කෝ මගේ අංගල දෙන්න. ඔය කවුද අපිට බාධා කරන්නේ? මයික් එක ඕෆ් සර් කරගෙන. ඇහෙන්නේ නෑනේ. එතකොට මෙතන මේ ටික 8යිනේ 8න් 3ක් අඩු කරාම මේ ටික කීයද උත්තර දෙන්න සෙන්ටිමීටර 5යි. 5යි. එතකොට 5යි 2යි ගුණ වෙනවා. එතකොට දුවේ පුතේ මෙතන 15යි මෙතන 10යි පුතාලගේ උත්තරේ වර්ග සෙන්ටිමීටර් 25යි. ආවද උත්තරය? ඔව් සර්. ඔව් සර් ආවා. හරි. රූපේ ඇඳලා වෙන් කරලා පෙන්නලා තියෙන්නත් ඕන. හරි. රූපේ ඇඳලා වෙන් රූපේ ඇඳලා වෙන් කරලා තියෙන්නත් ඕන. සර් වෙන් කරේ ඔහොම නෙමෙයි නේද? එහෙනම් වෙන විදියට වෙන් කරත් ඔබේ උත්තරේ වෙනස් වෙන්න බෑ. නෑ සර් උත්තරේ එකමයි. 23 25යි. එතකොට මෙතනත් අපිට පුළුවන් මෙහෙම වෙන් කරන්න. ඔහොම වෙන් කරා. එතකොට මෙතන අපි ගත්තොත් එහෙම මෙතන A B කියලා ගමුකෝ. එතකොට මෙතන ඉන්නේ 7 ගුණ කිරීම 1. මෙතන ඉන්නේ 5 ගුණ කිරීම 1. එතකොට 7යි 5යි 12 පුතාලගේ උත්තරය වර්ග සෙන්ටිමීටර් 12යි. වර්ග සෙන්ටිමීටර 12යි. වර්ග සෙන්ටිමීටර් 12යි. ආවද ඒකේ උත්තරය වර්ග සෙන්ටිමීටර් 12යි. ඔව් සර්. ඊළඟට අපි කොහොමද මෙයාව වෙන් කරන්නේ? කොටස් දෙකකට පුළුවන් ද වෙන් කරගන්න? ඔව් සර් කොටස් දෙකකට. කොටස් තුනකට. සර් කොටස් තුනකට වෙන් කරගත්තා. අනිවාර්යෙන් දෙකකට අමාරුයි නේද? ගන්න බෑ. දෙකකට ගන්න බෑ. තුනකට ගත්තොත් අපිට මෙතනින් මෙහෙම වෙන් කරන්න පුළුවන් එකක්. අනික මෙතනින් වෙන් කරන්න පුළුවන්. කොහොමද? මම එහෙම හදන්නම්කෝ කොහොම හැදුවත් ඔයගොල්ලන්ට එකම උත්තරේ තමයි එන්න ඕනේ. එතකොට පුතේ මේකේ අපි A B C කියලා ගත්තා. A ට එන්නේ එතකොට 4 ගුණ කිරීම 2. B ට එන්නේ එතන 6යි 4යිනේ. 6යි 4යි 10යි. එතකොට 10 ගුණ කිරීම මෙන්න මේ ටික. මේ ටික කොහොමද හොයාගන්නේ?
කීයද මෙතන ඉඳන් මෙතනට 5යිනේ 5න් දෙකක් පහෙන් අඩු දෙකක් වුණා අඩු කරනවා සර්. පහෙන් දෙකක් අඩු කරන්න ඕනේ සර් 3යි. එතකොට මෙයා 10 ගුණ කිරීම 3 නේ 10 ඔව් ගුණ සර්. කිරීම 3 ඊට පස්සේ මෙතන 4 ගුණ කිරීම 2 එතකොට මෙතන 4 වරක් 2 8යි 10 වරක් 3 30යි 4 වරක් 2 8යි එතකොට එනවා 38යි වර්ග සෙන්ටිමීටර 46යි. 46යි අන්න හරි වර්ග සෙන්ටිමීටර් 46යි ඔන්න ඔහොමයි ඊළඟට අපි ඊළඟ එකට එනවා මේ දැක්වෙන රූපයේ වර්ගඵලය සොයන්න එතකොට මේකේ ඕක සර් කොටස් 4කට වෙන් කර ගන්නවා. අපි කොටස් 4කට 3කට පුළුවන් මෙයාව සර් කොටස් 3කට පුළුවන් සර්. මෙතනින් වෙන් කරා මෙතනින් වෙන් කරා ඔන්න මේක A මෙයා B මෙයා C එතකොට අපිට පුළුවන් මේ කොටස් තුනේ වර්ගඵල හොයන්න තියෙන්නේ ඔන්න පුතේ බලන්න මේකේ අපිට වර්ගඵල ගන්න පුළුවන් ඒගේ වර්ගඵලය අපි ගත්තොත් 3 ගුණ කිරීම 2 ඊට පස්සේ මෙතන 3 ගුණ කිරීම 1 මෙතන දෙක ගුණ කිරීම 10. 2 ගුණ කිරීම 4යි 4යි 8යි 2යි 10යි. ඔව් පුතේ. එතකොට 3 වරක් 2 6යි 3 වරක් 2 6යි 10 වරක් 2 20යි. එතකොට පුතේ 6යි 6 12යි 12යි කියන්නේ 32යි. වර්ග සෙන්ටිමීටර් 32යි ඔබේ උත්තරය. සර් මං ඔහොම නෙමෙයි 3කට වෙන් කරේ. එතකොටත් මට ආවේ 32 තමයි සර්. ඔව් ඒ අනිවාර්යෙන් එකම උත්තරේ එන්න ඕනේ. එකම උත්තරේ එන්න ඕනේ. මෙයාගේ පරිමිතිය අපි සර් ගත්තොත් වර්ග මීටර නේද? ආ මොකද්ද? සර් වර්ග මීටර. සර් වර්ග මීටර. ඔව් වර්ග මීටර වර්ග මීටර නේ පුතේ. වර්ග මීටර. පරිමිතිය ගත්තොත් වටේ දිග. පරිමිතිය එතකොට මේක රෝමී ලකම් අංක 1 මෙතන රෝමී ලකම් අංක 2 වටේ දිග මෙතන 3 3 ඒවා කීයක් එනවද කියලා බලන්න 1යි 2යි 3යි 4යි මෙතන 4 නේ මේ 3 ඒවා 1යි 2යි 3යි 4යි 4 ඒවා 1යි 2යි 3යි 4යි 4 ඒවා 4යි 4 ඒවා 4යි ඊට පස්සේ එනවා දෙකේවා 4ක්. දෙකේවා 4ක්. 4 වරක් 3 12යි. 4 වරක් 4 16යි දෙවරක් 4 8යි. 12යි 8යි 20යි 20යි 16යි 36යි. උත්තරේ වර්ග මීටර් 36යි. සෝරි මීටර් 36යි. දිගනේ මීටර් 36යි. ආවද පුතාලට උත්තරය? ඔව් සර් ආව උත්තරේ. හරි දාගන්න. වැරදි නම් අතුපෑනෙන් අඩුපාඩු හදාගන්න. අපි එනවා දැන් 3 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 අපි කොහොමද ගන්න? ප්‍රශ්නාංක 3 අපිට ගන්න පුළුවන් නේද පුතේ? මෙතනින් ගන්නත් පුළුවන්. මේ ඔහම. ඔව් සර්. ඔහම ගත්තොත් එතකොට මෙයා A මෙයා B 8 වරක් 2යි ඊට පස්සේ පුතේ දෙවරක් දෙක දෙවරක් නේද? දෙවරක් 2 සමජතුරස්‍රයන්නේ 8 වරක් 2 16යි දෙවරක් 2 4යි පුතාලගේ උත්තරය 20යි නේ එන්නේ වර්ග සෙන්ටිමීටර් ඔව් සර්. වර්ග සෙන්ටිමීටර් 20යි හරි පුතේ මෙතන අපිට මෙතනින් වෙන් කරන්නත් පුළුවන් නේද ඔන්න ඔහොම ඔව් සර්. ඔව් සර්. මෙතනින් අපි වෙන් කරමුකෝ
එතකොට AB එතකොට මෙතන එනවා 2 අටවරක් 2 එකතු කිරීම දෙවරක් 2 අටවරක් 2 16යි දෙවරක් 2 4යි උත්තරේ වර්ග සෙන්ටිමීටර් 20යි. හරිද පුතාලට උත්තරය ආවද? ඔව් සර්. A රූපේ B රූපේ වර්ගඵලය වෙන වෙනම සොයන්න. A රූපේ වර්ගඵලය B රූපේ වර්ගඵලයට සමාන වේද? සමාන වේ. ඔව් සර්. AB රූප වල පරිමිතිය වෙන වෙනම සොයන්න. දැන් මෙයාගේ පරිමිතිය අපි හොයමු බලන්න. මෙයාගේ පරිමිතිය ගත්තොත් මෙයාගේ පරිමිතිය වෙන්නේ වටේ දිග එතකොට එනවා 2 8 4 2 6 2 8 4 2 6 එතකොට 8 වරක් 2 8යි 2යි 10යි 14යි 14යි 15යි 16යි 22යි සෙන්ටිමීටර් 22යි. මෙයාගේ පරිමිතිය වෙනවා 2 8 2 1 2 2 2 7 මෙතන 2 හරි මේ 8 එනවා මෙතනත් 2ක් එනවා මේ 2 8 2 මෙතන 1යි ඊට පස්සේ 2වත් 3යි ඊට පස්සේ 7යි ඔය ටික එකතු කරන්න 8යි 2යි 10යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 7යි 19යි 7යි කියන 26යි ආවද ඒ උත්තරය ඔව් සර්. කොහේකට ප්‍රතිචාර නැහැ ආවද ඔව් සර්. එතකොට මෙතනින් එළවෙන්න පුළුවන් නිගමනය තමයි වර්ගඵලයේ සමාන වුණාට පරිමිති සමාන වන්නේ නැහැ හැම එකම. වර්ගඵලයේ සමාන වුණු ඵලයට පරිමිතිය සමාන වෙන්නේ නැහැ. AB පරිමිතිය සමාන වේද? නොවේ. පරිමිතිය සමාන වෙන්නේ නැහැ. නේද දුවේ පුතේ? ඔව් සර්. අපි එනවා 4 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 4 හොඳට බලන්න. ප්‍රශ්නාංක 4 රූපේ දැක්වෙන බිම් කොටසේ වර්ගඵලය සොයන්නද? රූපේ දැක්වෙන බිම් කොටසේ වර්ගඵලය. එතකොට අපි මෙහෙම ගමු. මෙතනින් අපි වෙන් කරගෙන යමු. මෙතනින් අපි වෙන් කරගෙන යමු. මෙයාගේ වර්ගඵලය හොයන්න නම් සර් කෑලි 3කට වෙන් කරන්න පුළුවන්. කෑලි 3කට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් ඔහම ගත්තා. මෙතනින් ඔහම ගත්තා. එතකොට A එතකොට මේ කොටසේ වර්ගඵලය ඉන්නේ 4 වරක් 3. 3 12යි. ඊළඟට එන්නේ 5යි මෙතන කීයද? 4න් එකක් අඩු කරා. එතන 1යි. 4න් එකක් අඩු නම් මෙයා 3යි නේ. මේ ටික. ඔව් සර් 3යි. ඔව් සර් 5 කරත් 3 15යි. 5 කරත් 3 15යි. ඔව් එතන 3යි එන්නේ. එතකොට 3 වරක් 5යි. ඊළඟට පුතා මෙතන 4 වරක් 3 12 වරක් 3යි සර්. 4යි 3. 4 4 වරක් වරක් 3 12යි 5 වරක් 3 15යි 4 වරක් 3 12යි කීයද පුතේ එකතුව? 39යි. වර්ග මීටර 39යි. වර්ග මීටර 39යි. දුවල පුතාලට ආවද උත්තරය? ඔව් සර්. very good. හරි දාගන්න. ප්‍රශ්නාංක 6 ප්‍රශ්නාංක 6 අපිට පුළුවන් පුතේ මේකේ කියන විදිහට මීටර් 6ක් දිග මීටර් 4මාරක් පළල ඍජුකෝණාශාකාර බිමක පිටං ගඩොල් ඇතිරීමට යෝජිතය. මේ සඳහා පැත්තක් සෙන්ටිමීටර් 30ක් වූ සමචතුරාර්ශාකාර පිටං ගඩොල් හා 40ක් වූ සමචතුරාර්ශාකාර පිටං ගඩොල් වර්ග දෙකකින් සුදුසු වර්ගයේ තෝරාගත යුතු ඇත. පිටං ගඩොලේ දාර එක් විතියට සමාන්තර වනසේ ඇතිරීම කළ යුතු ඇත. පිටං ගඩොල් අපතේ නොවන පරිදි ඇතිරීමට ඔබ තෝරා ගන්නා පිටං ගඩොල් වර්ගය නම් කරන්න. ඔබේ තේරීමට හේතුව පැහැදිලි කරන්න.
ඔබ තෝරාගත් වර්ගයෙන් අවශ්‍ය වෙන පිඟන් ගඩොල් ගන්න කීයද කියලා අහනවා. මට දැන් මේක හදන්න උදව්වක් දෙන්න. කොහොමද කරන්නේ? සර් අපි සර් ඔය මීටර් තියෙන එක සර් සෙන්ටිමීටර වලට හරව ගන්නවා. හ්ම්. ඊට පස්සේ සර් ඔය සෙන්ටිමීටර් 30 තියෙනවනේ. ඒ සෙන්ටිමීටර් 30න් 600යි 400 දැන් සර් ඔය මීටර් 4 මාර කියන එක සර් සෙන්ටිමීටර් කරාම 450යිනේ. මේ 450 බෙදනවා සර්. කවුද බෙදන්නේ? 30. ඔය 30න් සර් මේ සෙන්ටිමීටර් 600යි සෙන්ටිමීටර් 450යි බෙදනවා. ආහා. එතනින් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපිට අල්ලන්න ඕනේ පිඟන් ගඩොල් වර්ගය සර්. ඊට පස්සේ සර් අපි බෙදුවම ඒ දෙකම සර් ඉතුරු වෙන්නේ නැතුව බෙදනවා. ඊට පස්සේ සර් ඒ දෙක සෙන්ටිමීටර් 40නුත් බෙදනවා. එතකොට සර් ඉතුරු වෙනවා. අපිට දැන් ඕනේ සර් ඉතුරු වෙන්නේ නැතුව පිඟන් ගඩොල් අපතේ නොයන පරිදි ඇතිරීමට අපිට සර් යොදා ගන්න පුළුවන් එතන ඉතිරි වෙන්නේ නැති පිඟන් ගඩොල් වර්ගය ඒ සර් සෙන්ටිමීටර් 30 පිඟන් ගඩොල්. මෙතන කියන්නේ මේ සඳහා පැත්ත 40 පිඟන් ගඩොල් යන දෙවර්ගයේ සුදුසු වර්ගයේ තෝරාගත යුතු ඇත කියන එක. සුදුසු වර්ගය. දැන් දුව හිතන්නේ සුදුසු වර්ගය කියන්නේ අපතේ නොයන පරිදි අපි ගන්න පිඟන් ගඩොල්ද? ඒ කියන්නේ අපතේ යනවා නම් ඒක සුදුසු නැහැ කියන තැන. එහෙමද? නෑ ඔව් සර් ඉතින් ප්‍රශ්නේ අහලා තියෙන්නේ සර් පිඟන් ගඩොල් අපතේ නොයන පරිදි ඇතිරීමට ඔබ තෝරා ගන්නා පිඟන් ගඩොල් වර්ගයෙන්. මෙතන පිඟන් ගඩොල් අපතේ නොයන පරිදි ඇතිරීමට ඔබ තෝරා ගන්නා පිඟන් ගඩොල් වර්ගය නම් කරන්න. ඒ හින්දා අපතේ නොයන අවස්ථාව තමයි මෙතන ඉස්මතු කරලා තියෙන්නේ. මෙතනදී කියනවා පිඟන් ගඩොල් යන වර්ග දෙකෙන් සුදුසු වර්ගයේ තෝරාගත යුතු ඇත. සුදුසු වර්ගය. එතකොට අපි තව සැලකිල්ලක් දක්වන්න ඕන අපතේ නොයනවා වගේම අවම පිඟන් ගඩොල් ගානනේ. අඩුම පිඟන් ගඩොල් ගානකින් මේ ප්‍රදේශය ආවරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. ඔව්. එතකොට ඔය කිව්ව විදිහට මේකේ සුදුසුම වෙන්නේ මොන පිඟන් ගඩොල්ද? සෙන්ටිමීටර් 30. සෙන්ටිමීටර් 30 පිඟන් ගඩොල්. කීයක් ආවද ඒකේ? පිඟන් ගඩොල් 15යි 20යි සර්. 15යි 20යි කියන්නේ 35යි සර්. ඒ කියන්නේ මේ දෙක එකතු වෙනවද? නෑ සර් 30යි මට ආවේ. සර් චුට්ටක් ආයිමත් ඕකේ අර මේ පිඟන් ගඩොල් ගාන ගන්න විදිහ කියලා දෙන්නකෝ. ඔව් මම අනිවාර්යෙන් කතා කරනවා මම දැන් ඕගොල්ලන්ගේ අදහස් ගන්නෙ මම. ඒ හින්දා පොඩ්ඩක් ඕගොල්ලන්ගේ අදහස් එන්න ඕන. කීයද ජනාරදුවට ආවේ? හැදුවේ නැද්ද? නෑ සර් මට ඒක තේරෙන්නේ නෑ. තේරෙන්නේ? ඒ කියන්නේ ගැටලුව තේරෙන්නේ නැද්ද? සර් ස්ක්‍රීන් එක පේන්නේ නෑ මම දැන් වයිට් බෝඩ් එක ගන්න හදන්නේ. පිඟන් ගඩොල් 15ක්. පිඟන් ගඩොල් 15යි. ඔව් සර්. එහෙනම් මට දැන් පොඩ්ඩක් සමන් දෙන්නකෝ. මේක ප්‍රායෝගික අවස්ථාවක්. දුවේ පුතේ මෙන්න මෙහෙම තියෙනවා කාමරය. දල සටහනක් ඇද්දේ. මේකේ මීටර් 6ක් දිග. මීටර් 4මාරක් පළලයි. අපේ දුව කිව්වා වගේ මේක මීටර් 6 කියන්නේ සෙන්ටිමීටර් 600යි. 4මාර කියන්නේ 450යි. එතකොට තව පිඟන් ගඩොල් වර්ග දෙකක් තියෙනවා.
ඒක අපි ගත්තොත් එන්නේ මේ වගේ. මේ එක වර්ගයක් මේක අපි ගත්තොත් ඔය විදිහට අනිත් වර්ගයේ මේ. මේකේ අපි ගත්තොත් දරුවනි මෙතන සෙන්ටිමීටර් 30යි මෙහා සෙන්ටිමීටර් 40යි සමජඩ වශයෙන් මේ වගේ එකදී පුතේ අපි අවශ්‍ය කරන පිටකටවල ගණන ගණනය කරන්නේ අපි මේක ගන්නේ දික් අතට දික් අතට මේ පළල් අතට අපි පළල කියලා ලියාගන්නකො මේ දිග මෙතනදී අපි කරන්න ඕනේ ඇතිරීමක් නැතුව මේ සමස්ත ඉඩ ප්‍රමාණයේ වර්ගඵලයේ මේ පිඟන් ගඩොලක වර්ගඵලයේ බෙදලා පිඟන් ගඩොල් ගන්න හොයන එක ප්‍රායෝගික නෑ සමහර වෙලාවට ඒක ඒක එනවා සමහර වෙලාවට ඒක ප්‍රායෝගික නෑ ඇතිරීමක් කරන්නේ ඇතිරීමක් අතුරල බලන්න ඕනේ කියන්නේ අපි මේකේ අතුරල බලන්න ඕන දික් අතට අතුරල බලන්න ඕන පළල් අතුරල බලන්න ඕන කොච්චර පිඟන් ගඩොල් ගන්නක් ඕනද කියලා එතකොට අපි ගමු සෙන්ටිමීටර් 30ක. ඔන්න සෙන්ටිමීටර් 30 පිඟන් ගඩොල ගන්නවා. අපි ගන්නවා දික් අතට. එතකොට දික් අතට ගත්තාම මේකේ දික් අතට අවශ්‍ය පිඟන් ගඩොල් බලන්න අර 600 අපි බෙදනවා 30. එතකොට දික් අතට ඕන පිඟන් ගඩොල් 20ක්. මේ දික් අතට. දැන් මෙහෙමනේ අතුරගෙන යන්නේ. අපි ගත්තොත් මෙහෙම අතුරගෙන යනවා. මෙතනින් මෙහෙම පිඟන් ගඩොල් තියෙනවා. ඊළඟ පිඟන් ගඩොල් ඔහොම තියෙනවා. ඔහොම තියාගෙන යනවා. එතකොට මෙතන මේ පැත්තට ඕන පුතා පිඟන් ගඩොල් 30ක්. sorry 20ක්. මේ පැත්තට 20ක් ඕන. පළල් අතට අපි දැන් අතුරගෙන යනවා ඔහොම. පළල් අතට. පළල් අතට අතුරගෙන යන එක බලන්න. පළල් අතට. පළල් අතට බලන්න අපි මොකද කරන්නේ? 450 බෙදනවා පුතේ 30. එතකොට එන්නේ කීයද? 15යි. එතකොට පළල් අතට ඕන 15ක්. දික් අතට 20යි පළල් අතට 15යි. එහෙනම් අවශ්‍ය මුළු පිඟන් ගඩොල් ගණන. අවශ්‍ය මුළු ගණන. මුළු පිඟන් ගඩොල් ගණන. අවශ්‍ය මුළු පිඟන් ගඩොල් ගණන කොහොමද හොයන්නේ? දික් අතට 20යි පළල් අතට 15යි නම් පුතා 20 ගුණ කිරීම 15. ඔය දෙක ගුණ වෙන්නේ ඒක ගුණ කරනවා. ගුණ කරන්න ඕන. මේක 20යි මේක 15යි. 15 එක 30යි පිඟන් ගඩොල් 300ක් ඕන. පිඟන් ගඩොල් 300ක් ඕන. තේරුණාද? දැන් අපි සෙන්ටිමීටර් 41 බලමු. සෙන්ටිමීටර් 41. සෙන්ටිමීටර් 41 බලනවා අපි දික් අතට. දික් අතට බැලුවාම මෙතන 600 බෙදනවා 40. එතකොට මෙතන අනිවාර්යයෙන්ම කීයද? බිඳුවට බිඳුවයි 15යි. එතකොට 15යි. පළල් අතට බලන්න 450 බෙදනවා කීයෙන්ද? 40. 450 40 බෙදුවාම බිඳුවට බිඳුවයි 45 4ෙන් බෙදන්න ඕන. එතකොට පුතා 45 4ෙන් බෙදුවාම මෙතන
මෙතන 4 වරක් 1 4යි 4 වරක් 1 4යි ඒ කියන්නේ 40යි ඉතුරු 1යි 10ට මේ 10 ඒක කියන්නේ 11යි 4න් 1යි කියන එකනේ. ටිකක් ගඩොල් 11කුත් තව 4න් එකක්. ඉතින් මේක 4න් එකක් ගන්න බෑනේ. එතකොට මේක අපි ආසන්නව ගන්නවා ටිකක් ගඩොල් 12ක් කියලා. 12ක් එපෑ. ටිකක් ගඩොල් 11ක් ඇල්ලුවාම 44යි. 44යි. එතකොට අපිට පළල්ලකට ඕන 450ක් ආවරණය වෙන්න බෑ. එතකොට තව ටිකක් ගඩොලක් ඕන 12යි. එතන තේරුණාද? දැන් තව ටිකක් ගඩොලකින් 4න් එකක් අපිට මේ දෙන්නේ නෑනේ. සම්පූර්ණ ටිකක් ගඩොල ගන්න වෙන්නේ. එතකොට 12යි. එතකොට අපිට මෙතන 15 ගානේ 12. 15 ගානේ 12. එතකොට මොකද වෙන්නේ? 12 වරක් 5 60යි 6ක් ඉතුරුයි 12 වරක් 1 12යි 6යි කීයද? 18යි නේ. 12 වරක් 5 60න් බිංදුව 6ක් ඉතුරුයි 12 වරක් 1 12යි 6යි. 12යි 6යි 18යි. එතන 180යි ඕනේ. හැබැයි අපතේ යනවා. අපතේ යනවා. මේක අපතේ යන්නේ නැහැ. ඔසට වෙනකන් තේරුණාද? ඔව් සර් තේරුණා. මෙතන දික් අතට 15ක් එපා 40 ඒවා. මෙතන මේ අනිත් එක මෙයාගේ වර්ගඵලය වැඩිත් එක්කනේ අනිත් එක. මෙයාගේ වර්ගඵලය වැඩි. දැන් මේ ගානේ තියෙනවා ප්‍රායෝගිකව මේ ගැටලුවේ දෝෂ තියෙනවා, වැරදි තියෙනවා. මේක වඩාම සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න නම් දැන් ඕගොල්ලන්ට පේනවනේ මේ පිඟන් ගඩොල් දිහා බැලුවාම සුදුසු වෙන්නේ කොහොමද? 180ක් වැය කරන එක නේද? 180ක් නේද? එතකොට අපතේ නොයන පරිදි කිව්වම 30නේ ගැලපෙන්නේ. ඒක තමයි මෙතන ඒගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේදී අන්නේ වචනේ දාලා තියෙනවනේ. අපතේ නොයන පරිදි ඇතිරීමට ඔබ තෝරා ගන්නා පිඟන් ගඩොල් වර්ගයේ නම් කරන්න. ඒ කියන වචනේත් එක්ක ගලපගත්තොත් නම් අපිට ගන්න වෙන්නේ මෙන්න මේ 30. තේරුණාද? ඒකේ කිසි කතාවක් නැහැ. ඒක 30. හැබැයි ওই වචනේ නැතුව සුදුසු පිඟන් ගඩොල් වර්ගයේ මොකද්ද කියලා අහුවනම් සෙන්ටිමීටර් 40 පිඟන් ගඩොල්. ආ? සුදුසු පිඟන් ගඩොල් සෙන්ටිමීටර් 40. ඒ කියන්නේ ඕගොල්ලෝ වැඩි හිතුවේ නෑ තව. ඕගොල්ලෝ ඕගොල්ලෝ බැලුවේ පිඟන් ගඩොල යන පිඟන් ගඩොල් ගාන අනුවනේ තීරණය කරේ. පිඟන් ගඩොල් ගාන අනුවනේ තීරණය කරේ. 40ට ගාන වැඩි. අන්න හරි. අනිවාර්යෙන්ම මේකේ මිල ගණන් බලන්න එපා දෙයියනේ. ඔබ හිතනවද 30 දෙන ගානද 40ට දෙන්නේ කියලා? 30 ගාන නෙවෙයිනේ 40 ගාන. පිඟන් ගඩොල් ගාන අඩු වුණාට සමහර වෙලාවට මෙතන එන මිල අපිට ඒ පැත්තට ගිහිල්ලා නැහැ මේක. මිල බැලුවාම මේන මිලට වඩා මේ මිල වැඩි වෙන්න පුළුවන් නේ. පිඟන් ගඩොල් ගාන දිහා බලලා ඒක තීරණය කරන එක සාධාරණ නෑනේ දෙයියනේ. ඊළඟ මීට වඩා ලොකු පිඟන් ගඩොල් ඇල්ලුවොත් එimhe පිඟන් ගඩොල් කට 6-7කින් පාවරණය කරනවා නම් ඒකද වඩා සුදුසු. මොකද කියන්නේ නාරදුව? සුදුසු නෑ කියලා කියන්නත් බෑ. සුදුසුද නැද්ද කියලා බලන්න මෙතන අපිට ඒක තොරතුරු මදි. මොකද්ද තොරතුරු ඕනේද? මිල ගණන්. මිල ගණන් ඕනේ. මිල ගණන් ඕන. නේද? මිල ගණන් ඕන. එකම බ්‍රෑන්ඩ් එකේ වෙන්න ඕන. එකම ගුණාත්මක කමින් හදපු ඒවා වෙන්නත් ඕන. මේකේ සුදුසු බව
සුදුසු බව තෝරන්න පුතේ ප්‍රමාණාත්මක සාධක මදි. ගුණාත්මක සාධක එතකොට සර් කොච්චර කාලයක් මේක මේ විදිහටම තියනවාද කියලා බලන්න. ඒක තමයි මම කිව්වේ ප්‍රමාණාත්මක සාධක මදි ගුණාත්මක සාධකත් උනා. දැන් ප්‍රමාණාත්මක සාධකයක් නේ ඔයගොල්ලෝ කිව්වේ ආපිඟන් ගඩොල් ගන්න අඩු නම් අන්න ඒක හරි. අඩු බව විතරක් බෑනේ. මේකේ පැවැත්ම කියන්නේ එකම ක්වොලිටි එක තියෙන්න බෑ. මේක එක જાතියක් මේ තව જાතියක් ඒ අනුව අපිට ඒක සසදීම තීරණය කරන්න අමාරුයි. ඉතින් මේක ප්‍රශ්නේ හරි සංකීර්ණ පැත්තකට යනවා එහෙම බලන්න ගියොත්. හැබැයි අපි ප්‍රායෝගිකව මේ වගේ දෙයක් කරනකොට ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිල්ල යොමු කරන්න ඕන. දැන් මෙතන ප්‍රශ්නේ අන්තර්ගතයෙන් දැන් දීලා තියෙන කාරණාවලින් පස්සේ අර අපතේ නොයන පරිදි කියන වචනේ දාලා තියෙන්නේ පිළිතුර නිශ්චිත කරගන්න. එතකොට පිළිතුර අනිවාර්යයෙන්ම නිශ්චිතයි. කවුද අපතේ යන්නේ මේක. ඒක නේද? ඔව් සර්. ඒකයි. නැත්තම් මේකේ වඩාම සුදුසු එක කියලා ඇහුවනම් පුතා එහෙම අහන එක මේකේ වැරදි. එහෙමනම් ඒවට තවත් බොහෝ දක්ක තොරතුරු දෙන්න ඕන. හරි. එහෙමනම් පුතාලට පුළුවන් අවශ්‍ය දෙයක් ඉක්මනට ලියා ගන්නකෝ. ලියාගෙන මේ රූප සටහනකුත් ඇඳ ගන්න. ඒතකොට මේ රූප සටහන තුල ගොඩක් දේවල් සංනිවේදනය වෙනවා. බලන කෙනාටත් පහසුයි එතකොට. මේ කාමරේ මේ රූප සටහන පොඩ්ඩක් ඇඳලා නේ Excuse me sir. කියන්තුව සර් අර 17යි 3 අභ්‍යාසය සර් තුන්වෙනි එකේ සර් තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස තියෙන සර් එහා බී රූපවල පරිමිතිය සාන්නනේ ඒක සර් ඔමින් 17 තුන්වෙනි ප්‍රශ්නේ ඔව් එහා බී රූප වල පරිමිතිය සමාන වේද? ඔව්. ඒක සර් කිව්වේ ඒ පරිමිතිය 22යි කියලානේ සර් ඒ රූපේ. ඒක සර් 24 නෙවෙයිද පරිමිතිය? 10 16 17 18 මෙතන තව දෙකක් එකතු වෙලා එනවා නේ. මේ දෙක එකතු වෙන්නේ නැහනේ. මේ දෙකනේ. ඔව් සර්. අර සර් බී කියලා නම් කරේ ඒක එක පැත්තක් එකතු වුනේ නැහැ සර්. මේ රෝගිතාව. මේ දෙක එකතු කරලා නැහැ. මේ දෙකේම එනවා 1යි 2යි 3ක් එනවා. අපිට 3ක් එනවා සර්. ඔව් පුතේ thank you බොහොම ස්තුතියි. අනිත් එක බලන්න ඒ දුව කිව්ව එක මට මෙතන අතපසු වෙලා තියෙනවා 2 24 එන්නේ අනිත් එක 26 ඒක හරි. හරි thank you sir. හරි පුතේ. ඔව් සර් මගෙත් නැත්තම් ඒ ගන්න හරි ඒක මටත් කියන්න බැරි. ඔව් ඉන්නවාද කියන්නේ. හරි නේද දැන් එහෙනම්. දැන් අවශ්‍ය ටිකක් ගන්න දැන් ඔයාලා උත්තරේ ගලපලා ලිව්වද?
ඔව් සර්. කලපලා ලියන්න මේ මොකද්ද වඩා අපතේ නොවන පරිදි සුදුසු පිඟන් ගඩොල් වර්ගයේ වන්නේ මොකද්ද පැත්තක දිග සෙන්ටිමීටර් 30ක් වන පිඟන් ගඩොල් කියලා කියන්නේ. පැත්තක දිග සෙන්ටිමීටර් 30ක් වන පිඟන් ගඩොල් කියන්නේ. හරි සර්. හරි. එතකොට ඒ අභ්‍යාසයෙන් හරි නේද? සර් පේපර් එක දැන් පේපර් එකට යන්න. පේපර් එක සූදානම් කරගන්න උත්තර පත්‍රය සර් පේපර් එක ගන්න කිව්වා නේද? ඔයගොල්ලන් උත්තර පත්‍රය සූදානම් කරගන්න. මට විනාඩියක් දෙන්න මගේ මේ දැන් ඒක සූදානම් කරගන්නකම්. අපි මේකේ පොකට වෙනකම්ද පුතේ සාකච්ඡා කරේ මේ පේපර් එක නේද? දෙවෙනි ප්‍රශ්නෙට වෙනකන් සාකච්ඡා කරා සර්. දෙක තුන්වෙනි එකේ ඉඳන් යන්න තියෙන්නේ අපිට. තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා. තුන්වෙනි එකක් කරාද? ඔව් සර්. සර් තුන්වෙනි එක සාකච්ඡා කරා. හතරෙන් ඉඳන්නේ. ඔව් සර්. ඔන්න පුතේ පේනව නේද ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද? ඔව් සර්. ඔව් සර් පේනවා. හරි. ඔව් සර් පේනවා. ඔව් සර් පේනවා. සටහනේ දැක්වෙනුයේ එක්තරා වෙළඳසල් ගොඩනැගිල්ලක බිම් සැලැස්මේ ආකෘතියකි. අද ඉරි වලින් දැක්වෙනුයේ ආරක්ෂිත වැටක් ගොඩනැගිල්ලට සමදුරින් පිහිටන ආකාරයයි. අද ඉරි වලින් දැක්වෙනුයේ ආරක්ෂිත වැටක් ගොඩනැගිල්ලට සමදුරින් පිහිටන ආකාරයයි. අඳුරු කළ රූපේ වර්ගඵලය සොයන්න. අඳුරු කළ රූපේ වර්ගඵලය. වර්ග මීටර 100යි. වර්ග මීටර 100. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔයගොල්ලෝ කොහොමද ගත්තේ? උත්තරේ එකපාර ලිව්වද? නෑනේ මේ ඉරිගෑලි වලින් සමානයි වර්ග කිලෝමීටර් 100. අන්න එහෙම ලියවෙන්නේ. දෙවෙනි එක. අඳුරු කළ රූපේ වර්ගඵලය අඳුරු නොකළ කොටසේ වර්ගඵලය මෙන් කී ගුණයක්ද? දෙගුණයක්. දෙගුණයක්. ඊට ඒක දෙගුණයක්ද කියලා බලන්න අපි අඳුරු නොකළ කොටසේ වර්ගඵලය හොයන්න එපානේ. අඳුරු නොකළ කොටසේ වර්ගඵලය මෙතනින් ගන්නත් පුළුවන් නේ 5යි 10යි ඒකෙත් ගන්නත් පුළුවන් නේ. ඔව් සර්. එතකොට සර් වර්ග මීටර් 50යි. දැන් මම කියන්නේ මෙහෙමයි. කොච්චර ගුණයක්ද කියලා මෙතනින් ගන්නත් පුළුවන් පුතේ. ඇයි මෙතන පළල සමානයිනේ. උදාහරණයක් තේරෙනවද? පළල සමානයිනේ. එතකොට මෙතන ඔව් සර්. දිග 5යි දිග 10යි කියන්නේ අපිට මෙච්චර දුර යන්න ඕනේ නැහැ. අඳුරු කළ නොකළ කොටසේ වර්ගඵලය හොයන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ හෙව්වද? අපිට හොයන්න ඕනේ නැහැ පුතේ. මෙතන මොකද හොඳට බලන්න මෙයාගේ පළල සමානයිනේ. මේ පළල සමානයි. 10 දෙන්නගෙම 10. එහෙනම් අපිට ගන්න පුළුවන් 10 5න් බෙදුවා
දෙකයි අපි කියනවා එම නිසා දෙගුණය දෙගුණයකි. ඒ ඇති. ඔතනින් ගන්න පුළුවන් උත්තරේ. දෙගුණය. අරම ගත්තත් වැරදි නෑ. කාලය අපරාධ. තුන්වෙනි ප්‍රශ්න. එතකොට මේ අඳුරු නොකල කුටිස කිව්වම මේ අර අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලය ගන්න බෑ නේද? එතකොට ඇයි එතකොට 10 5න් බෙදුවේ? සර් ඇහින්නේ නෑනේ. සර් කතා කරේ නෑ. ලියන එක පේනවද? එන ආරම්භ මට කියන්න. මේ දෙන්නගෙම පළල සමානයි නේද? අඳුරු කළපු එකේ පළල සමානයි. අඳුරු කරපු එකේ නොකර එකේ දෙන්නගෙම පළල සමානයිනේ. දිග පළල ගුණ කරාම නේද වර්ගඵලය හැදෙන්නේ. ඔව් සර්. එතකොට වර්ගඵලය අතර අනුපාතය නැත්තම් කොච්චර ගුණයක්ද කියලා බලන්න වර්ගඵලය හොයන්න ඕනද කියලා හිතන්න. වර්ගඵලය හොයන්න ඕනේ නෑ පුතේ. ඇයි? පළල සමාන හින්දා දිග අතර අනුපාතයට වර්ගඵලය අතර අනුපාතය සමාන වෙනවා. දැන් මෙතන දිගයි පළලයි ගුණ කරාමනේ වර්ගඵලය හැදෙන්නේ. පළල සමානයිනේ දෙන්නටම. එහෙනම් දිග අතර අනුපාතයට වර්ගඵල අතර අනුපාතය සමානයි. දිග මෙතන කී ගුණයක් වෙනවද? දෙගුණයක් වෙනවා. එහෙනම් වර්ගඵලයක් දෙගුණයක් වෙනවා. තේරුම් නැද්ද තාම? හරි සර් හරි. නෑ ඔයා ඇත්තටම තේරුම් නැද්ද කියන්නේ? තේරුණා සර් පල්ලේ සමාන නිසා 10 පළල අසමාන වුණා නම් මෙහෙම ගන්න බෑ. දැන් ඔක අනිත් පැත්ත. දිග සමාන වුණා නම් පළල අතර අනුපාතයට වර්ගඵලය අතර අනුපාතය සමානයි. තේරුණානේ? අන්නේ අපි අතර පොඩි නෝට් එකක් දාගමු. හැමෝම ලියන්න මෙහෙම. එතන රතු පෑනෙන් ලියන්න. මෙහි සර් මගේ රතු පෑන නිල් වෙන්නේ මම දම් පාටින් ලියන්න. මෙහි පළල නොවෙනස් වෙන නිසා හරි සර්. වර්ගඵල අතර අනුපාතය දිග අතර අනුපාතයට සමාන වේ. වර්ගඵල අතර අනුපාතය දිග අතර අනුපාතයට සමාන වේ. වර්ගඵල අතර අනුපාතය දිග අතර අනුපාතයට සමාන වේ.
හරිද පුතා? හරි සර්. හරි සර්. එතකොට ආරක්ෂිත වැටෙහි දිග පළල කීයද අහනවා. ආරක්ෂිත වැටෙහි දිග පළල. ආරක්ෂිත වැට දිග මීටර 17යි. එතකොට ඔන්න දැන් මෙතන ඉඳන් මෙතනටනේ ඔය ඕනේ. එතකොට අපිට පුතේ මෙතන ඉඳන් මෙතනට ඕනේ. එතකොට මෙතන ඉඳන් මෙතනට කියන්නේ 10යි 5යිද දිග. දිග එන්නේ 10යි 5යි එකතු වෙනවා තව තව වටේට මීටර එකක් තියෙනවා. තව මීටර දෙකක් මීටර නේ? දෙපැත්තට දෙකයි. ඇයි මෙතනත් මීටරයක් මෙතනත් මීටරයක්. එතකොට දෙකක් එකතු වෙනවා. එතකොට කීයද? 17යි. මීටර 17යි. 15 දෙක 17යි. පළල වෙනකොට මීටර 12යි. මීටර 12යි. ඒ කියන්නේ මෙතන පළල 10යි 10ට දෙකක් එකතු වෙනවා. ඒ කියන්නේ 12යි. දෙක 12යි. මීටර 12යි. සර් එතකොට ආරක්ෂිත වැට කිව්වම මේ ගේට්ටුවක් ගන්නව නේද? පොට්ටක් ඉන්න ඔව් හොඳ තැනක් ඔයා හුවේ. එක්තරා ඒ කියන්නේ සර් දැන් අර එක පැත්තක පළල නම් කොමිට පොට්ටක් කඩ රීඩි වලින් දැක්කේ ආරක්ෂිත වැට ගොඩනැගි මෙතන කියනවා මෙන්න මෙහෙම මේ පුතේ කඩ ඊරි වලින් දැක්වෙනුයේ ආරක්ෂිත වැටක් ගොඩනැගිල්ලට සමදුරින් පිහිටන ආකාරය. කඩ ඊරි වලින් දැක්වෙනුයේ මෙතනත් කඩ ඊරි තියෙන්නේ. මෙතනත් කඩ ඊරි. ඉතින් සර් එතන ගහලා තියෙනවනේ මේ ගේට්ටුව කියලා. එතන මේ කඩේ ළඟ. ඉතින් ගේට්ටුව සකස් කරලා තියෙන්නේ ඔය කියන මේ වලින්ද දන්නේ නැහනේ ඔය වැටට දාලා තියෙන කම්බි පොටවල් වලින් ගේට්ටුව හදලා දන්නේ නැහනේ මේ ගේට්ටුව හරි ඒ කම්බි පොටවල් වලින් දැන් ඒකත් දැන් ගේට්ටුව විවෘතව තියෙන්නේ නැහනේ ගේට්ටුවත් අරින්න වහන්න පුළුවන් විදිහට සකස් කරන්නේ නැත්නම් මේක ආරක්ෂාවක් නැහනේ මෙතන කඩ ඉරිමන තියෙන්නේ කඩ ඉරින ඔය අහපු ප්‍රශ්නේ හොඳ වැදගත් මෙතන තියෙනවනේ කඩ ඉරි වලින් දැක්වෙනුයේ ආරක්ෂිත වැටක් එහෙනම් දුව අපිට එතන ගන්න වෙනවා තේරුණාද හරි සර්. බලමු තව ඉස්සරහට මේක කියනවද දන්නේ නැහැ ඒව අයින් කරනවද කියලා මෙතන කියනවනේ සැලකිය යුතු ගේට්ටුව සඳහා පළල පැත්තේ මීටර 3ක් වෙන් කළ යුතු ඇත මේක මෙතන කියනවා සැලකිය යුතුයි ගේට්ටුව සඳහා පළල පැත්තේ මීටර 3ක් වෙන් කළ යුතුයි. ඒක මෙතනට අදාළ. මෙතනටයි ඒක අදාළ. ඒක මෙතනට අදාළ නෑ. දිග පළලට අදාළ නෑ. දැන් අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 4 මෙම ආරක්ෂිත වැටේ කම්බි පොටවල් 5ක් ගැසීමට අවශ්‍ය කම්බි වල දිග ගණනය කරන්න. සැලකිය යුතුයි ගේට්ටුව සඳහා පළල පැත්තේ මීටර 3ක් වෙන් කළ යුතුයි. එතන අපිට ඒක අයින් කරන්න වෙනවා. නේ ගේට්ටුව සඳහා පළල පැත්තේ මීටර 3ක් වෙන් කළ යුතුයි. එහෙමනම් දැන් අපි මේකේ ගන්නෙ කොහොමද? පොටවල් 5ක්. මෙයාගේ පරිමිතිය ගන්නවා. කොහොමද පරිමිතිය? 17යි 12යි එකතු කරලා නෑ අපිට කෙලින්ම මෙහෙම ගන්න පුළුවන් මේ මෙහෙමම ගමු. 17යි 12යි දෙකුණයක් 17යි 9යි. ඔව් අපි වාක්‍යයක් ලියමු පුතේ. ඔන්න වාක්‍යයක් ලියමුකෝ මෙතන වාක්‍යය ලියන්නකෝ බලන කෙනාට ඒක හරියට සංනිවේදනය වෙන්න ඕන. මට දැන් පොඩ්ඩක් ඉත මධිකමක් තියෙනවා මේ තියෙන ඔය යටිනේ. හරි. මම මෙතනින් ලියන්න ඔන්න මම මේ හදන විදිහට අපි ලිවලට හදන්නේ නැද්ද මම මේ පිරිමහගෙන මම හදන්නේ. අපි ගත්තොත් ආරක්ෂිත වැටේ පරිමිතිය ආරක්ෂිත වැටේ පරිමිතිය වෙන්නේ දෙගුණයක් 17 එකතු කිරීම 12. ඒකට දෙගුණයක් 29. දෙවරන් 9 18යි දෙවරන් 2 4යි 5යි. මීටර 58යි. එම නිසා අවශ්‍ය කම්බි ප්‍රමාණය එතකොට එනවා 58 ඒවා 5. ඒකෙන් අපි අඩු කරනවා
තුනේවා පහ නේ පළල් පැත්තේ මීටර් 3ක් වෙන් කරන්න කියනවනේ. එතකොට මේ වටේට ගත්තාම මෙතන ඔක්කොම එනවනේ. පළල් පැගේට්ටුව සඳහා පළල් පැත්තේ මීටර් 3ක් වෙන් කළ යුතුයි. එතකොට තුනේව 5. 8 පහ 40යි 4ක් ඉදිරියි 5 පහ 25යි 29 290න් 15ක් අඩු වෙනවා. 275. 275. පුතාලට අවද උත්තරය ඔව් සර්. ඔව් සර්. හරිද? සර් අහන්න. සර් මං ඕකේ දිගයි පල්ලයි වෙනම දෙකෙන් ගුණ කරලා තමයි උත්තරේ ගත්තේ. උත්තරේ සර් ඕකම තමයි ආවේ මේ දිග පල්ලයි එහෙම ගුණ කරලා ගත්තට කමක් නැහැ නේද? කමන්නේ. ඔයා මේ 15 අඩු කරා නේද? ඔව් සර්. කමන්නේ. හදන්න පුළුවන් ක්‍රම තව දිනවනේ පුතේ. ඔයා වෙනස් ක්‍රමයකට හදලා තින්නේ ඒක හරි. උත්තරේ නිවැරදි නම් ගොඩනගපු විදිය තර්කානුකූල නම් හොඳයි. ලකුණු දාගන්නවද එතකොට කොහොමද ලකුණු? අඳුරුකල කොටසේ වර්ගඵලයේ ගන්නේ 10 ගුණ 10ට 1යි 100ට 1යි ලකුණු 2යි. අඳුරුකල කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? ඒ විතර මේක මේ 10 5න් බෙදෙන බව පෙන්නනවට 1යි මෙතනට 2ක් දාන්න ලකුණු 3යි. ඒගොල්ලොත් මේ ලකුණු 3ක් වෙන් කරලා තියෙන වර්ගඵල හොයනවත් එක්ක. නමුත් වර්ගඵල හොයන්න ඕනේ මේ පළල සමානයි නිසා. ඊට පස්සේ ආරක්ෂිත වැටේ දිග පළල. එතනට 1 ලකුණු. එතකොට ඒ රෝම ඉලක්කම් දෙකට ලකුණු කීයේ 3ද? 3යි. උත්තරේට 2යි ගත්ත විදිහට 1යි. මෙම ආරක්ෂිත කම්බි වැටේ පොටවල් 5. ඒකට ලකුණු 4යි. 4 ඉන්නේ 58 පරිමිතිය හොයනවට 1යි. 290ට 1යි. 15 අඩු කරනවට 1යි 275ට 1යි. ලකුණු 4යි. ඒ අනුව සමස්ත ලකුණු බලන්න 4යි 5යි 6යි 7යි 8යි 11යි. ඒ කියන්නේ 4 වෙනි ප්‍රශ්නෙට පුතේ 11න් කීයද කියලා දාන්න. අම්මේ හරි නේද? අපි ඊළඟ ගන්නට යමුද? පුතාලට මෙහෙම තියන්නේ අඩුපාඩු හදාගත්ත. නෑ සර්. ඉක්මනට හදාගන්න අඩුපාඩු. නෑ සර් පොඩ්ඩක් ඉන්න. හරි සර්. හරි නේද පුතේ? හරි සර්. හරි. හරි සර්. පස්වෙනි එක දෙමු. ඇපල් ගෙඩියක මිල අඹ ගෙඩියක මිලට වඩා රුපියල් 40ක් වැඩි. ඇපල් ගෙඩියක මිල. කොහොමද ඉතින් ඇපල් ගණන්නේ නේ? අඹ ගෙඩියක මිලට වඩා රුපියල් 40ක් වැඩි. අඹ ගෙඩියක මිල රුපියල් x ලෙසගෙන ඇපල් ගෙඩියක මිල සොයන්න. x එකතු කිරීම 40. x එකතු කිරීම ඔතන එන්න ඕන මිල සොයන්න වීජ්‍ය ප්‍රකාශනයක් ලෙස කරනවා. රුපියල් x එකතු කිරීම 40. සර් ඔකට රුපියල් නැත්තම් වැරදිද? වැරදි දාන්නේ නැහැ ඉතින්. වැරදි දාන්නේ නැහැ. රුපියල් කියන එක ඉස්සරහට උන දාලා තිබුණොත් හොඳයි නේ. වැරදි දාන්නේ නැහැ. x එකතු කිරීම 40 තියෙනවා නම් ලකුණු දෙක ගන්න. රුපියලුත් දාගන්න. අඹ ගෙඩියක හා ඇපල් ගෙඩියක මිලෙහි එකතුව රුපියල් 80යි නම් x ඇසුරින් සමීකරණයක් ගොඩනගන්න. මම මෙතනින් හදනවා. අඹ ගෙඩියක x එකතු කිරීම 40
සමානයි 80. සීම 40 එතකොට සමානයි 80යි. සමීකරණයක අපි ඒකක දාන්නේ රුපියල් කියලා දාන්න ඕනේ. ඊට පස්සේ එතකොට මේ සමීකරණයේදී අපි 2x එකතු කිරීම 40 වැරදි. 40 අඩු කිරීම 40. එතකොට මේක තව පොඩ්ඩක් ඕගොල්ලන්ට සුළු කරලා 2x එකතු කිරීම 40 සමානයි 80 කියලා ලිව්වොත් වැරදි නෑ. මේ දෙකම හරි. මේ දෙකම හරි. දැන් විසඳන්න කිය. විසඳන්න කිව්වා. 40ක් අඩු කරනවා. x එකතු කිරීම 40 අඩු කිරීම 40. අනිවාර්යයෙන්. දෙපැත්තෙම 40ක් අපි අඩු කරනවා. බැලන්ස් වෙලා තියෙන තරාදියක් වගේ. 40ට 40 ඉවත් වෙනවා. 2x සමානයි 40යි. දැන් මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙක වෙන බෙදනවා. 40ක් දෙකෙන් බෙදනවා. දෙකට දෙක බෙදෙනවා. දෙකේම එකයි 40ට 20යි. ඒ එතකොට හින්දා x සමානයි 20යි. x සමානයි 20යි. ඒකේ ප්‍රශ්න අංක දාලා රුපියල් 20යි කියලා ලිව්වොත් වැරදිද? අනිවාර්යෙන්ම හැබැයි x අගේ සොයන්න. ඔව් රුපියල් 20යි කියලා ලිව්වත් කමක් නැහැ රුපියල් 20යි. x අගේ x කියන්නේ නේ? සර් ලකුණු කීයද? ලකුණු 4 වෙන් වෙන්නේ පුතේ මෙහෙමයි. සමීකරණයේ ලියනවට එක ලකුණයි. 40 අඩු කරන බව පෙන්නනවට එක ලකුණයි. දෙකෙන් බෙදෙන බව පෙන්නනවට එක ලකුණයි. උත්තරයට එක ලකුණයි. ඒ අනුව ලකුණු 4. ඒ අනුව පුතාලගේ ඒ කොටසේ සමස්ත ලකුණ දාන්න බලන්න 4යි 2යි 6යි. ඔව් අහන්න පුතේ. සර් එතන x ඒව දෙකක් කොහොමද ආවේ සර්? අඹ ගෙඩියක මිල x ඇපල් ගෙඩියක මිල ඉන්නේ x එකතු කිරීම 40යි. එතකොට ওই දෙක එකතු වෙනවා. එතකොට මෙතන x එක දෙකක් කියලා. හරි සර්. B කොටස. මම B කොටසට යන්න මේ ටික මකන්නද? ඔයගොල්ලෝ තාම මොන හරි අඩුපාඩු ලියා ගන්නවද? සර් ඉවරයි. ඉවරයි සර්. නෑ ලියා ගන්න දෙයක් තියෙනවා සර් පොඩ්ඩක්. හරියට තියාගන්න. ඔයා හැදුවේ නැද්ද ගණන්? වැරදුනාද? ඔව් සර්. ඔක්කොම ඔක්කොම දුන්නේ නෑ සර්. මොකද්ද වැරදුනේ? කියන්නේ පුතා. ඔය පහේ ඒකේ දෙවනි ගාන හදන්න බැරි වුණා. සමීකරණේ විසඳන එක සමීකරණයකට තමයි දෙක. ඒ ගැන අවධානය යොමු කරන්න පුතේ. Tamanට වැරදුණු තැන් තමයි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් හරි සර්. හරි නේද? හරි. කලින්ම හැදුවා. හරි සර්. දැන් B එකට යමු. මම මෙතන පොඩ්ඩක් ඉත හදා ගන්නම්. මට white board එකට ගන්න පුළුවන්. ඒතකොට පුතේ ගාන ඔයගොල්ලන්ට පේන්නේ නැහනේ. ඒකයි මම මේ ගාන තිබුණේ. නෑ මට ගාන මන් ළඟ ගාන තියෙනවා. නමුත් ඕගොල්ලන්ට ඒතකොට ගාන පේන්නේ නැහනේ. මං හදනකොට මේව ගාන ළඟ තියෙනකොට උත්තර ගන්න එක නේද හොඳ? ඒතකොට ඕගොල්ලන්ට පේනවනේ. එතකොට සර් අපිට ප්‍රශ්න බලා ගන්න පුළුවන්. අන්න හරි. ඒතකොට පැහැදිලි. ඒ වුණාට ඕගොල්ලෝ මේ උපක්‍රමය යොදන්න එපා. උත්තර ප්‍රශ්න පත්‍රේ මේව ගණන් හදන්නේ නැහැ. තේරුණාද?
හරි නෑ සර් සර් ප්‍රශ්නවත් කොලේදී ඔව් හැදුවේ. print අරගෙන වෙනම කොලයක හැදුවේ. ඒක වෙනම පිළිවෙලට කරන්න ඕන විභාගෙදි කරන විදිහටම. නැත්නම් වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන් නේද? හරි. ඔන්න එහෙනම්. සූත්‍ර. සමීකරණ සූත්‍ර නේ. පැන්සලක මිල xද. මිලදී ගත් පැන්සල් සංඛ්‍යාව n ද වන විට ඒ සඳහා වැය වෙන මුදල t නම් කැපිටල් T xn සම්බන්ධ වන සූත්‍රයක් ලියන්න. T කියන්නේ sir x සමානයි n වැඩි T කිරීම සමානයි T සමානයි T සමානයි x x වැඩි කිරීම t සමානයි පැන්සලක T මිල සමානයි පැන්සලක x විල වැඩි කිරීම n වැඩි කිරීම t සමානයි xn කියලා තමයි අපිට ගන්න පුළුවන්. x ගුණ කිරීමෙන් කියන එක ලියන්නේ පුතේ xn කියලා. ඔබ ගුණ කිරීම ලියලා තියෙනවා නම් ගුණ කිරීමේ ලකුණ නැතුව xn කියලා ගන්න. මොකද මේක නැත්තම් x අකුරත් එක්ක පැටලෙන්න පුළුවන්. sir මට එහෙම නැතුව ලියනවා වැරදි දාන්නද? වැරදි නෑ. වැරදි දාන්න එපා. එහෙම කරන්න එපා. ඒක තේරුම් ගන්න. මම ඕගොල්ලන්ට කියලා ඇති බීජගණිතයේදී අපි ගුණ කිරීමේ ලකුණ යොදන ප්‍රමාණය අඩුයි. යොදන්නේ නෑ ඇත්තට. ඒ වගේ ගුණිතයක් අපි ඔහොම පෙන්නන්නේ. නේ? එහෙනම් ඒක නිවැරදි කරගන්න රතු පෑනෙන් හදාගන්න ලකුණු දෙක ගන්න. ඒක සම්මතයක්. ඒ කියන්නේ වැරදි දෙයක් sir මම නෙවෙයි. ලියලා ආ මම ඕක ලියලා හැබැයි තියෙන sir වැරදි ඕක තව පොඩ්ඩක් දෙන්න. ඕක අංක ගණිතේ එහෙම ගන්න නෑ. දැන් දෙක ගුණ කිරීම 3 කියන එක ඕගොල්ලෝ 23යි කියලා ලියන්න යන්න එපා. හරි? ඒක අපි දන්න සංඛ්‍යාවක්. නමුත් x ගුණ කිරීම y කියන එක අපි ලියන්නේ xy කියලා. ඔන්න. ඔව් කියන පුතා. sir මම වැරදිලා ලියලා තියෙන T සමානයි x වැඩි කිරීම n කියලා. ඒකට ලකුණක් දෙන්නම් sir. නෑ ලකුණු දෙක ගන්න. එහෙම ලොකුවට බරපතලවම ඕගොල්ලන්ගෙන් අපි බලන්නේ නෑ. නමුත් ඔබ තේරුම් ගන්න ගුණ කිරීමේ ලකුණ නැතුව ලියන්න. තේරුණාද? දඬුවමක් එතන දෙන්නේ නෑ. මොකද ඔබ ලියලා තියෙන එකේ වැරද්දක් නෑ. ඒකයි. දැන් ළමයා x ගුණ කිරීම n කියලා ලිව්වට වැරදි දාන්න බෑ අපිට ඒක. නමුත් අපි බීජගණිතයේදී අර ගුණ කිරීමේ ලකුණ x අකුර මේවා එක හා සමාන විදියට සංකේත නිරූපණය වෙන හින්දා තමයි විශේෂයෙන් මේ අපි ඔහොම පෙන්නන්නේ xn කියලා ගන්න. ඒක සම්මතයක් විතරයි. ඒක පිළිපදින්න එච්චරයි. හරි sir thank you sir. එතකොට x වෙනුවට 5යි n වෙනුවට 8යි. t අහන්න. ඒතර ආදේශය. එතකොට එන්නේ 5 වරක් 8. 5 වරක් 8 පස් 40යි. වරක් 8 සමානයි t සමානයි 40යි. 40යි. අනේ ලකුණු දෙක හම්බ වෙනවා. මෙතනට පුතේ ලකුණු දෙකයි මෙතනට ආදේශ පියවර දෙකයි උත්තරේ දෙකයි ලකුණු දෙකයි. 10 නෙවෙයි 11යි නේ සමස්තය. බලන්න B කොටස 4යි A කොටසක් කීයක් ආවද? 6යි. 10යි. ඒකට 6යි ආවේ. මේක 10යි තියෙන්නේ. 3යි 2යි 5යි 6යි 7යි. ඒක එකක් එනවා පුතා. කොහොම ඉන්නද වැරදීම. තව ලකුණක් දාගන්න. කොහෙද දන්නවද අපි දාගන්නේ ඒක? සූත්‍රයටම දාගන්නකො ලකුණු 3යි කියලා උතන. මෙතන 3ක් දාගන්න. ලකුණු 11ක් එන්න ඕන නැත්තම් බෑ. මෙතන B 5යි. හරි නේද? 6 වෙනි ප්‍රශ්නෙට එන්න හදන්න. ලියා ගන්න ඕනද? නෑ sir ලියා ගන්න ඕනේ නෑ sir. අනිත් අයට ගැටුවක් නෑ නේ. හරි. නෑ සර්. අපි 6 වෙනි ප්‍රශ්නෙට එන්න. ඕනේ සර්. ඕනේ? මැපුවනේ. දැන් මොකද කරන්නේ? කමන්නේ සර් දැන්. දැන් තේරුණා නේද හදන විදිය? මං ඇහුවනේ දෙපාරක් තුන්පාරක්. ඔව් සර්. දැන් මකපු මයික් එක එක නම් ඔන්න උන්නේ. මෙතන මේකේ මකපු එක මට ගන්න අමාරුයි ආයි. මේක වයිට් බෝඩ් එක නෙමෙයි. වයිට් බෝඩ් එකේ මකුණම් ගන්න පුළුවන්. මම මේ PDF එකේමනේ හදන්නේ. ඔන්න 6 වෙනි එක.
එක්තරා දිනකදී කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වෙත කිරි ගොවීන් 30 දෙනෙකු විසින් ගෙනෙන ලද කිරි ප්‍රමාණය පහත සටහනේ දැක්වේ. කිරි ගොවීන් සංඛ්‍යාව. ගෙනෙන ලද කිරි ප්‍රමාණය. කිරි ගොවීන් සර් එතකොට කියන්නේ සර් එතකොට කිරිගොවීන් 30 දෙනෙක් කියනකොට සර් ඔය ඔක්කොම ටික එකතු කරනවා. ඔය කිරිගොවීන් සංඛ්‍යාව ඔක්කොම ටික එකතු වෙලානේ 30 හැදෙන්නේ. ඔව්. ඔක්කොම 30යිනේ. එකතු 30යි. අපෙන් අහනවා කිරි ප්‍රමාණ පහක් දැක්වේ කිරි ගොවීන් 30 දෙනා විසින් ගෙන ලද මුළු කිරි ප්‍රමාණය. එතකොට පුතාලට තියෙන්නේ මෙන්න මෙහෙම ගත්තා නම් මේ වගුව තව පොඩ්ඩක් මේක උත්තර පත්‍රයේ පිටපත් කරගෙන අපි මේකට අපි එකතු කරගන්නවා මේ වගේ කොටසක්. බලන්න එතකොට ලේසි. අපි මේ වගේ කොටසක් එකතු කරගන්නවා. මෙන්න මෙහෙම අපි ගන්නවා. ඔන්න බලන්න. එතකොට කිරි ගොවීන් 12යි ගෙනෙන ලද කිරි ප්‍රමාණය. මෙතන අපි ගමු මුළු කිරි ප්‍රමාණය. දොළහ ගුණ කිරීම 4. 47. 12 වරක් 4 48 ලීටර්. ඊට පස්සේ මෙතන 3 ලීටර් 750 ගුණ කරන්න ඕන 8. ඒක අපි වෙනම ගමු. ලීටර් මිලිලීටර් 3යි 750 අපි ගුණ කරනවා 8. මට උදව් කරන්න. 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 5 8 වරක් 5 40යි. බිංදුව 4ක් ඉතුරු 8 වරක් 4ක් ඉතුරුයි 8 වරක් 7 56යි 60යි. 8යි 6යි 8 වරක් 3 24යි 6යි 8 වරක් 3 24යි 6යි 30යි. ඒ කියන්නේ 30යි. ලීටර 30යි. ඊට පස්සේ මෙතන එනවා ලීටර 8ව 5ක්. 8 වරක් 5 40යි. මෙතන ආයි ලීටර 2යි මිලිලීටර 400 400ව 5ක් වෙනවා. 5. ඒකත් අපි මෙතනින් හදමු. ලීටර මිලිලීටර. මේ හදපුවේ මේ සුළු කිරීම පැහැදිලිව පෙන්වන්න ඕන පුතේ. 5. එතකොට කොහොමද? 5 වරක් බිංදුවයි 5 වරක් බිංදුවයි 5 වරක් 20යි 2 ඉතුරුයි 5 වරක් 2 10 දැන් මේ ටික එකතු කරමු. එතකොට 8යි 2යි 10න් බිංදුව එකක් ඉතුරුයි 4යි 1යි 5යි 5යි 3යි 8යි 8යි 4යි 12යි 13යි. ඊට පුතේ ලීටර 140යි. 130යි. 130යි. එම නිසා අපි කියනවා මුළු කිරි ප්‍රමාණය ලීටර 130 තේරුණාද දුවේ පුතේ? දැන් ඒකට ලකුණු 7යි නේද? 7 දෙන්නේ මෙහෙමයි නේද? මේකට 1යි. මේකට 1යි. 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 1 2 3 4. 1යි. මේකට දෙකක් දෙන්නකෝ. මෙතනට දෙකක් දෙන්න මේකටත් දෙකක් දෙන්න. Excuse me, sir. 3යි 4යි 5යි 6යි උත්තරේට 1යි. ඔව් කියන්න පුතා. සර් ඔතන කිරි ගොවීන් සංඛ්‍යාව 12යිනේ සර්. එතකොට ගෙන එන ලද කිරි ප්‍රමාණය 4යි ලීටරනේ සර්. එතකොට එක කිරි ගොවියෙක්ද මේ සර් මේ ගෙනලා මේ තියෙන්නේ ඒක පොඩ්ඩක් මට පැහැදිලි නෑ. එක ගොවියෙක්ද සර් එතකොට මේ එක්තරා දිනයක ලීටර් අපි ගාන ආයි කියමු බලන්න. එක්තරා දිනයකදී කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වෙත කිරි ගොවීන් 30 දෙනෙකු විසින් ගෙනෙන ලද කිරි ප්‍රමාණයන් පහත දැක්වේ. එක්තරා දිනයකදී කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වෙත කිරි ගොවීන් 30 දෙනෙකු විසින් ගෙනෙන ලද කිරි ප්‍රමාණයන් පහත දැක්වේ. සර් එතකොට දැන් මං අහන්නේ සර් ඔය ඔය අහන එක හරි. දැන් මෙතන මෙහෙමයි.
මෙතන මේ 12 දෙනාම ගෙනාපු කිරි එන ලද කිරි ප්‍රමාණය. සර් එතකොට එකතු කරන්න ඕනේ ගෙන එන ලද කිරි ප්‍රමාණය කියලා තියෙන ටික විතරයි නේද සර්? ඔව් සර් හිමනි මාස් තමයි 12 දිනාම ගෙනාපු වාක් කරේ සයමයි. ඔව් සර් උත්තර පත්‍රයේ තියෙන්නේ වෙන විදිහකටනේ. උත්තර පත්‍රය බැලුවේ ඇයි? බැලුවේ නෑ සර් දැන් වී බැලුවේ. නෑ සර් මමත් කරේ ඔය කලින් විදිහටමයි. ඔය 4 ලීටර 750 ඔය ඔක්කොම ටික එකතු හතර කරා. එකතු කරා සර්. ඔව් සර් මාත් කරේ එකතු කරා. එකයි ගෙන එන තියෙන්නේ. මෙතන ගෙන එන ලද කිරි ප්‍රමාණය 1 කියලා සඳහන් කරලා නැහැ. 1 කියලා සඳහන් කරලා නම් තමයි අපිට මෙතනට යන්න පුළුවන් නේද? ඔව් සර්. ඔව් සර්. කිරි ප්‍රමාණය පහට දැක්කේ. ඔව් පුතේ ඔව්. මෙතන 1 කියන එක සඳහන් වෙලා නැති හින්දා අපිට මේ ටිකේ එකතුව තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මේක එකතුව. මේ ටිකේ එකතුව. එතකොට සර් ලීටර 18යි මිලිලීටර 150යි. ලීටර ලීටර් 18යි ලීටර 18යි මිලිලීටර 150යි. මටත් පැටලුණා මම මේ ගුණ කිරීම ගැන තමයි හිතාගෙන හිටියේ මම හිතන් හිටියේ එක්කෙනෙක් ගේන ටික කියලා. මොකද මේ ලකුණු 7ක් නෑ මේ ලකුණු 7ක් දෙන ඉඳයි මම පොඩ්ඩක් මේක හිතියේ මේ ලකුණු 7ක් දීලානේ. මේ ලකුණු 7ක් නේ. ඒකත් ආය අනිත් පැත්තට හිතන්න දෙනවා. මේ ලකුණු 7ක් දෙනවද එකතු කරන එක? මට අන්න එතනින් ආවේ ලකුණු 7ක් දෙන්නේ කොහොමද කියලා. මේ මෙතන ගෙනෙනලා දැන් මේ කියන විදිහට මේක හරි ගැටලු හරියට ඒගොල්ලෝ දෙන්න ඕන වාස්තවික නෑ. ඒ කියන්නේ මේක හරියට එක්කෙනෙක් ගෙනන ලද කිරි ප්‍රමාණයද නේද? ගෙනෙන ලද කිරි ප්‍රමාණය. ගෙනෙන ලද කිරි ප්‍රමාණය කිව්වම ළමෙක්ට හිතෙන්නත් පුළුවන් මං හිතපු විදිහට. හිතෙන්නේ නැද්ද මං හිතපු විදිහට? ඒක බැලුව ගමන් එහෙමනේ මට හිතුණා සර් කියෝ විදිහට. දැන් මට හිතුනේ මම මේක බැලුවේ මෙතන ලකුණු 7. 7ක් පෙවුනා. එතකොට මට හිතුනේ මේ කෙනෙක් ගෙනලාද මේක හරියට මේ බලාපොරොත්තු වන දේ ඉදිරිපත් නොවීමක් තියෙන්නේ නේද? දැන් කෙනෙක්ට දරුවෙක්ට හිතෙන්නත් පුළුවන් ඒ ගෙනලාද. එතකොට සර් 12 දෙනාම එකතු වෙලා ලීටර් 4ක් විතරක් ගේන්නේ නැහනේ. 30 දෙනෙක් එකතු වෙලා. 12 දෙනෙක්. ඔව්. ඔව් සර් කියන්නේ ගෙනෙන ලද මුළු කිරි ප්‍රමාණයනේ. ඒකේ අහන්නේ ගෙනෙන ලද මුළු කිරි ප්‍රමාණයනේ. ප්‍රාණය කියලා නිසා එහෙම බැලුවොත් සර් කියෝ විදිහ හරි. දැන් මේකයි මෙතන දැන් මේ ආයි පොඩ්ඩක් අපි කියමු ප්‍රශ්නේ. එක්තරා දිනකදී කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වෙත කිරි ගොවි 30 දෙනෙකු විසින් ගෙනෙන ලද කිරි ප්‍රමාණය පහක් දැක්වේ. කිරි ගොවි 30 දෙනෙකු විසින්. එතකොට කිරි ගොවි 12 දෙනෙකු ලීටර් 4ක් ගෙනා. ඔව්. 8 දිනක් මෙච්චරක් ගෙනා. ප්‍රායෝගික පැත්තට බලුවාම ඉතින් ටිකක් ප්‍රායෝගික නැහැ. හේතුව අර කිව්වා වගේ මෙතන උත්තරේට ලකුණු 7 ගැලපෙන්නේ නැහැ. ඒක ඔතන 1 කියන එක මග ඇරිලා අතන වගුවේ. ඒක තමයි. ඒක දැන් අපිට එතන 1 කියලා අපිට ගන්නත් බෑ. දැනෙන්නේ නම් 1 කියලා තමයි. අර පුතා කිව්වා වගේ මේක දැන් 12 දෙනෙක් එකතු කරලා ලීටර් 4යි ගෙනලා තියෙන්නේ. මෙතන 5 දෙනෙක් ලීටර් 8ක් ගෙනල්ලා. නේද? එතකොට ඔව් සර්. මේ 12 දෙනා ලීටර් 4ක් කියනවා කියන්නේ මිලිලීටර් ගානේ පොඩි ප්‍රමාණෙනේ කියන්නේ. කමන්නේ දැන් ඉතින් අපිට මේක එකතු කරලා ගමු. මාගේ ස්කීම් එකේ තියෙන්නේ එහෙමද? එකතු කරලා අරන්ද තියෙන්නේ? ඕවා තමයි ඉතින් පාර විභාග ප්‍රශ්න පත්‍රවල මම කරේ සර් කියෝ විදිහට. ඔව් සර් මම තුදු එක ගැන එකක් කියලා සර්. මම දැන් මම මෙතන තියෙන්නේ පැත්තටම දෙන්නම් ලකුණු. ඔබ අර මං ආපු උත්තරේ ආවනම් එකක් ගන්න.
ලකුණු 7 ගන්න. හා. ගැටලුවක් ආ, නැහැ. සර්. මෙතන කරලා ගැටලු ලකුණු තියෙනවනේ. ඔව් ඒකේ මේකේ ගැටලුවේ තියෙන ගැටලුවක්. ගැටලුවක් තියෙනවා. එකතු කරලා ගත්තට ඒකත් ගන්න. එකතු කරලා ගන්න එකටත් ගන්න. එකතු කරලාම කීයද එන්නේ? 0යි 10යි ලීටර 7යි 150යි. 4යි 5යි 5යි 3යි 8යි 8යි 16යි 17යි 18යි ලීටර 18යි මිලිලීටර 150යි නේ. ඔව් සර්. ඔව් සර් ඒක තමයි. ඉතින් බලන්න පුතේ මේකට ලකුණු 7ක් දෙන්න පුළුවන්ද කියලා? හා? සර් ඒක ලකුණු 7ක් දෙන්න බෑ. දැන් අර එක්කෙනෙක් ගෙනාපු එකෙන් තමයි සර් ලකුණු 7ක් දෙන්න පුළුවන්. උඩේකට 7ක් දෙන්නේ. අර සර් කලින් කිව්ව විදිහට නම් ලකුණු 7ක් දෙන්න පුළුවන්. ඔව් ඒක හරි. එතන ලකුණු 7කට යන්න පුළුවන්. ගැටලුවක් පුතේ. ඔය ප්‍රශ්න හදනකොට ප්‍රායෝගික පැත්ත ළමයට sannivedanaya වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් මේවා පොඩි අර්ථ තමයි කිව්ව වාර්ෂික ප්‍රශ්න පත්‍රවල. ජාතික විභාගවල නම් එහෙම වෙන්නේ නැහැ. ඔය නියදි පරීක්ෂාවන් කරනවා ගොඩක් දේවල් කරලා ඉවර වෙලානේ ප්‍රශ්න පත්‍රය අවුට් කරන්නේ. මේ වගේ වලදී තිබුණේ එක පුද්ගලයෙක් මූලික වෙලා තමයි හදන්නේ. එතකොට මේව භාෂාමය ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන මම දකින්නේ ඉදිරිපත් කිරීමේ භාෂාමය ප්‍රශ්න ඉති විවිධයට විවිධ තර්ක කරලා ගන්න පුළුවන්. මට නම් ඇත්තටම හැඟුණු දේ තමයි මේ තක්සේරුවයි මෙතන මේ දීලා තියෙන ප්‍රමාණය ටික මට හිතුනේ එක්කෙනෙක් ගේන ලද ප්‍රමාණ කියලා. කමන්නේ. නමුත් අර ඕගොල්ලෝ කිව්ව විදිහට මේ මෙතන මේ 30 දෙනා විසින් ගෙනෙන ලද කිරි ප්‍රමාණය මෙතන එක්කෙනෙක් කියලා නැති හින්දා අපිට අර විදිහට එකතු කරලා ගන්න වෙනවා. ඒ අවස්ථා දෙකටම ලකුණු දාගන්න. ඒක අපිට පුළුවන් එහෙම දෙන්න අපි මේ වගේ අවස්ථාවලදී සාකච්ඡා කරලා ඒ විදිහට දැන් සමහර වෙලාවට මේ වාර විභාගයේ මේ අවුරුද්දේ එහෙම කරපු ළමයින්ට ලකුණු දීලා තියෙන්න ඕන. ඒක තමයි සාධාරණ වෙන්නේ. එතකොට මෙතන පාද දැක්වෙන ඝනකාභයේ පරිමාව වෙන වෙනම සොයන්න. දැන් බලන්න මේ රූපේ දිහා මේ රූපේ දිහා බලන්න මේ රූපේ බලන්න නේද? මේක නිකන් ඝනකාභයක් කියන්නේ. ඒක මොකක්ද අමුතු රූපයක්. ඔව් සර්. ඒක තමයි. ඒ විභාගවලදී හරියට සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. මේක නිවැරදි වෙන්න නම් මෙන්න මෙතන මෙයාට සමාන්තරව වෙන්න ඕන පුතා. මෙයාට සමාන්තරව වෙන්න ඕන මේක. සමාන නැහැ පැති. ඔව්. ඉතින් සමහර වෙලාවට ඕකත් ඇති ළමයිට. ඕකත් ළමයිට වරුවක් තිස්සේ හිතන්න පුළුවන්. ඒ ළමයන් බලන මේක ඝනකාභයක්ද කියලා. නේද? ඒතර ඝනකාභයක් නෙවෙයි කියන තැනට ඉන්නත් පුළුවන්. දැන් මේ ඉහත දැක්වෙන ඝනකාභයන්හි පරිමාව වෙන වෙනම සොයන්න. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන ඉන්නේ 3 දිග පළල ඝනකම නැත්තම් උස ගුණ කරනවා. 4 වර්ග 12යි වර්ග එතකොට එන්නේ කීයද? ඝන සෙන්ටිමීටර 12. ඝන සෙන්ටිමීටර 12. එක ගුණ කිරීම 3 ගුණ කිරීම 2. දෙවරක් 3 6යි හැවරක් 1 12යි. ඝන සෙන්ටිමීටර 12. මෙම ඝනකාභවල පරිමාවන් පිළිබඳ ඔබේ නිගමනය. පරිමාවන් සමාන වේ. සමාන ඝනකාභ දෙකෙහි පරිමාණ සමාන වේ. සමාන වේ. පරිමාවන් සර් සමාන. මගේ සර් අර ඒක වැරදි සර් අර අතන 10 සෙන්ටිමීටර උඩ 3 දාපු නැති නිසා ඒක සම්පූර්ණ වැරදි. කොතනද 3 දාපු නැතිද? ඔය 12 ඝන සෙන්ටිමීටර කියලා තියෙන්නේ ඒක ඔව්. දාලා නැහැ. ඝන සම්පූර්ණ වැරදි නෑ. ඒකකේ නැත්තම් එක ලකුණක් අඩු කරගන්න. එකක් අඩු කරගන්න. දෙකේම ඒකක නැත්තම් එක ලකුණක් අඩු කරගන්න. සර් එතකොට ඔය ගානටම ලකුණු 11 නේ දාන්නේ. ඔව් ඉතින් මෙතන 7යි මෙතනට එන්නේ ලකුණු 1යි මෙයාට 1යි මේකට 2යි. එතකොට මෙතන B පාර්ට් එකේ ලකුණු 4යි මේකේ 7යි. බලන්න මේ 7 නම් මට නම් හරිම මේ කුතුහලයක්. නේද? ඔව් සර් ඒක මෙහෙමයි. ඇත්තටම මෙතන බලාපොරොත්තු වෙලා තියෙන එක්කෙනෙක් ගෙන ලද ප්‍රමාණය තමයි. නමුත් මෙතන ඒක ප්‍රකාශ වෙලා නැහැ. එන ලද කිරි ප්‍රමාණය. කිරි ගෝවින් සංඛ්‍යාව 12යි. එක්කෙනෙක් ගෙනෙන ලද කිරි ප්‍රමාණය තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි ලකුණු 7කට දැම්මේ. නමුත් ඉතින් අර කිව්ව විදිහට හදන්නත් පුළුවන්. ඒ හින්දා තමයි මම ක්‍රම දෙකටම ලකුණු දුන්නේ. හරි? දැන් දාන්න 11න් කීයද කියලා.
ඔයගොල්ලෝ සර්, හොඳයි. මට ඔයගොල්ලෝ 11න් ඒක ඇදලා ගත්ත එක. තාක් එක. ඔව්. හරි නේද පුතේ? යමුද ඊළඟ ගානට? हाँ सर තාම නැද්ද? ආ සර්. හා. हाँ सर यहाँ යන් සර් ඊළඟ ගානට. ඊළඟ ගාන එක්තරා පොත් වෙළඳ සැලක ප්‍රදර්ශනය කර තිබූ මිල දර්ශනයකින් කොටසක් පහත දැක්වේ. මෙන්න මේකේ කියනවා මේ එකක මිල දැක්කද? ඒකේ කියලා තියෙනවා සර් උඩ එකේ කියලා නැහැ. ඒක තමයි. මෙම වෙළඳසැලේ එක් පාරිභෝගිකයෙකු විසින් මිලදගත් ද්‍රව්‍ය ලැයිස්තුවක් දීලා තියෙනවා. මේ පාරිභෝගිකයා වෙළඳසැල වෙත ගෙවන ලද මුළු මුදල ගණනය කරා. ඒකටත් ලකුණු 5යි දීලා තියෙන්නේ. ඔව් සර් ඔක්කොම මුදල 4යි උත්තරේට 1යි 5යි. අනිවාර්යයෙන්. එහෙනම් අපි මිල දර්ශනයේ හොයමු නේද පුතේ? පිටු 40 පොත් 10යි. පුංචි කඩේ වැඩක් කරන්න තියෙන්නේ නේද? ගෝල බාල වැඩක් කරන්න තියෙන්නේ. පිටු 40 පොත් 10 කීයද? ටක්කල කියන්න බෑද රුපියල් 7යි. 120 පොත් 5. රුපියල් 260යි 725යි. ඒක අපි ඒක ගුණ කරලාම ගමු. ඒක ගුණ කරලා. 66යි 725යි. ඒක අපි ගුණ කරලා ගමු බලන්න. පොත් 5යිනේ. පසරප්පා 25යි 2යි පසරත් දෙක 10යි 12යි එකක් ඉතුරුයි පසරත් තුන 15යි 1යි 16යි එකක් ඉතුරුයි පසරප්පා 25යි 1යි 26යි. ඒ කියන්නේ 266යි 725යි. ජෙලි වර්ගයේ පෑන් දෙකක්. ජෙල් වර්ගයේ පෑන් දෙකක්. 26යි. සාමාන්‍ය වර්ගයේ පෑන් 3ක්. පුතේ රුපියල් 29.40යි. මොන කඩේද පුතා මොන කඩේද රුපියල් 9.87 පෑන් විකුණා? දැන් සර් රුපියල් 20ක් වෙනවා. නෑ අනිතේ 87 කිසි ප්‍රායෝගිකයක් ඉස්සර තමයි සර්. 87 කොයි 87 ගණන් ගන්න නෑ නෙමෙයි නේද? කමන්නේ දැන් කියලා තියෙන විදිහට අපි බලමු. එතකොට 98 අපි ගුණ කරනවා 3ෙන්. 8 වරක් 3 24යි දෙකක් ඉතුරුයි. 9 වරක් 3 27යි. 27යි 2යි 29යි. එතකොට අගට බිඳුවක් දැම්මා රුපියල් 29.40යි. 29යි 740යි. 29යි 740යි. එකතු කරමු. ඔක්කොම එකතු කරාම සර් 5යි 6යි රුපියල් 40යි. රුපියල් 9යි 15යි 21යි 5යි 26න් 6 දෙකක් ඉතුරු 2යි 2යි 4යි 10යි 14යි එකක් ඉතුරු 3 2යි 5යි 6යි. එතකොට අන්න අපි දිනනවා රුපියල් 646යි. රුපියල් 646 සත 65යි. 65. ආවනේ හැමෝටම ඔව් සර්. ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. ලකුණු ලැබෙන්නේ 1 1 1 1 1 ලකුණු 5. ලකුණු 5යි. ඊළඟ ගාන. 5න් 2 දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න. 0.4යි. 0.4යි. එතකොට ගන්නවා 5න් 2 5න් 2 වැඩි කිරීම 10න් 4 5න් 2 අපි ගන්නවා හරය 10 වන භාගයක් විදිහට හරය 10 වන භාගයක් විදිහට ගුණ කරනවා 10න් 4යි ඒ කොට 10න් කියන්නේ උත්තරේ 0.4යි. 0.4යි.
ඊට පස්සේ 5.6 4න් බෙදන්න තියෙන්නේ 5.6 අපි දීර්ඝ බෙදීමට යනවා මෙහෙම බෙදනවා 1.4යි. 4යි එකයි ඉතුරු දශම වෙනවා හතරයි 1යි දශම දෙක එකයි තියෙනවා දශම 6 හතරයි සර්. ගන්නවා එකයි මෙතන දශම 4යි 4 හතරයි වරකට 16 බිඳුව 1.4යි 6.02.3 100න් ගුණ කරාම පුතේ 602.3යි 2.3යි. අවසානයේ ලකුණු පිරිනැමීම කරොත් මෙතන ලකුණු 2යි ඒ කියන්නේ මේ 10න් 4 කරාට 1යි උත්තරේට 1යි ඔබ 10න් 4 අකට බිංදු දෙකක් නැද්ද සර්? මෙතනට 2යි මෙතනට 1යි ඒ අනුව B අකට බිංදු දෙකක් එන්නේ නැද්ද? ඕකෙද අගට බිඳු දෙකක් එන්නේ ලකුණු 10. ඔය දෙක සුළු කරන්න එකේ සර් දෙවනි ගානේ. මෙතන අගට බිඳු දෙක එකෙන් 100න් ගුණ වුණානේ පුතේ මෙතන 100න් ගුණ වෙනකොට දශම ස්ථාන දෙකක් මෙහාට එනවනේ 6.6 පන්තියේ නෙමෙයි 2යි 3 100න් ගුණ කරනවා කියන්නේ අගේ වැඩි වෙනකොට මෙයාව අපි මේ දෙකක් ගෙනියනවනේ ඉස්සරහට එතන උත්තරේ 602.3 හරි සර්. අගට බිඳු දාන්නේ නැහැ හරි සර්. හරි ඒ උතන ලකුණු වෙන්නේ 10යි. ලකුණු 10යිනේ. 5 2යි 7යි 7යි 8යි 9යි 10යි ඒකත් එක්ක තමයි සර් අන්තිම ගානට මෙයාට ලකුණු දෙකක් දෙන්න. උත්තරේ එකතු කරනකොට දෙකක් දෙන්න මෙයා 6 කරයි. හරිනේ? මෙයා 4යි. මෙයා 5යි. දැන් හරිනේ? හරි සර්. උත්තර පත්‍රයක් තියෙනවා නේ. උත්තර පත්‍රයක් ඕනේ. උත්තරේ තියෙනවා. උත්තර පත්‍රේ බලාගෙනද කරේ ඔයගොල්ලෝ? සර් මම උත්තරේ පත්‍රේ සමහර ගානක් බලා ගන්න හැදුවා හැබැයි බලාගත්තේ නැහැ සර් හොරකම්. බලා ගන්න හැදුව බලාගත්තේ නැහැ. සර් මලඟ තමයි උත්තර පත්‍රය තිබ්බේ සර්. හරි. එන පුතේ දැන් ඕගොල්ලන්ට සමස්ත ලකුණ ගන්න පුළුවන් මෙන්න මෙහෙම පුංචි වගුවක් හදා ගන්න බලන්න. ඕගොල්ලන්ට අර්ධ සාක්ෂියට එකඟව කරා නම් මෙන්න මෙහෙම සෙකන්ඩ් පේපර් එකට අපි ගමු වගුවක් ඉක්මනට මේ විදිහට පැන්සලෙන් අදින්න. මෙතන ප්‍රශ්නාංක ප්‍රශ්නාංකයේ මෙතන ලකුණු 1 2 3 4 5 6 7 මේ මුළු ලකුණු. එතකොට පුතාලා මේකේ ලකුණු දාගෙන යන්න. මේ දෙවෙනි කොටස හරි. කොහොම දාන්න දාලා ඉවර වෙලා ඔයගොල්ලෝ දැන් ඔක්කොම හදලා තිබුණොත් එහෙම අඩුම ලකුණු පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ඒක ගන්න එපා. ඊළඟ ඒවායින් වැඩි අඩුම ලකුණු තියෙන දෙකක් කපන්න නැත්නම් සමාන ලකුණු තියෙන එකක් හරි කමන්නේ දැන් මෙතන අඩුම තියෙන කෙනෙක් වැඩිපුර කියලා ඔහොම කපන්න වැඩිපුර. ඊට පස්සේ මෙතන ටෝටල් එක ගන්න. එතකොට ඕගොල්ලන්ට එතන එනවා 60. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඕගොල්ලෝ දන්නවා ෆස්ට් පේපර් එක පළවෙනි කොටස ඒකේ ඉන්නේ ලකුණු 40. ඊට පස්සේ මුළු ලකුණු ගන්න පුතේ percentage එකක් විදියට 700. හරි? ඒක ටක් ගාලා සූදානම් කරගන්න මම විනාඩි දෙකක් තුනක් දෙන්නම් අපි සර් කතා කරන්නේ නැහැ නේ සර්. මේක හදාගන්න කිව්වේ පුතේ මම. හදාගෙන ඔව් ඊට මට මුළු ලකුණු දාන්න බලන්න chat box එකට. percentage
percentage එක දාන්න. සදාන්නද? chat box එකට දාන්නද? දාන්න පුතේ දාන්න. රෙහන්සා 198යි. යහන්සා 60න් 57යි. 60න් නිදාලා තියෙනවා. අනුති 60න් 57යි. 191ක් තියෙනවා කාගෙද කියලා නම් පැහැදිලි නෑ. 60න් 59ක් තියෙනවා. හිරුනි 60න් 58යි. 194යි. හිරුනි. ඔව්. කීප දෙනෙක් දාලා තියෙනවා. හරි පුතේ එහෙනම්. කොහොම දාලා තියන්න. බොහොම හොඳයි. ඔබ තනියම කරා නම් පුතාලා ගැන පුංචි තක්සේරුවක් ගන්න පුළුවන්. එතකොට මේකේ පොඩි ගැටලුවක් උනේ මම මාර්කින් ස්කීම් එකත් එක්කම මේක ඇතුල් කරපු එක. නමුත් දැන් අද දාන පේපර් එක අද දැන් ඔයගලන්ට මම රාත්‍රී දානවා පේපර් එක. ඒක මම වෙනම මාර්කින් ස්කීම් එක නැතුව තමයි දාන්නේ. හරි. එහෙමනම් පුතේ අපි යමු පාඩම පැත්තට පොඩ්ඩක් ඉක්මනට. පාඩම පැත්තට යමු. දැන් අද අපි අවධානය යොමු කරනවා පාඩම. ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයන එක තමයි යන්න හදන්නේ. යන්න පුතේ මාතෘකාව වර්ගඵලයේ නිමානයේ කොටසක් තියෙනවානේ.
ලියන්න තල රූපවල වර්ගඵලයේ නිමානය කිරීම කියලා. තල රූපවල වර්ගඵලයේ නිමානය කිරීම. දුරපතලන් මාව ඇහෙනවද? අයෝධ්‍ය දුව 196යි very good. මම ඒ අතර ලකුණු ප්‍රකාශ කරනවා එන වෙන විදියට. අබෝධ 190යි. තෙනුලිගේ total marks ඇවිල්ලා නැහැ 60 58 විතරයි පේන්න නම් තියෙන්නේ. දැන් තල රූප වල වර්ගඵල නිමානය කරනවා කියන්නේ අපි ආසන්න ලෙස දක්වනවා. සාමාන්‍ය ගණනීය කිරීමකින් තොරව මනෝමය සිදු කරන ක්‍රියාවලිය පුද්ගල පද කාරණාවක් මිනුම් මත පදනම් වේ. පළපුරුද්ද මේකට විදිය බලපාන. දැන් මේකෙදී අපි පුංචි සුළු කිරීමක් කරන්න වෙනවා, ගුණ කිරීමක් එකතුවක් කරන්න වෙනවා. අපෙන් අහනවා මේ නිල් පාටට තියෙන කොටුවේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 6යි නම් මේ ABCD ඍජුකෝණාංශයේ වර්ගඵලයේ නිමානය කරන්නද? එතකොට අපි මේ වගේ බෙදලා අපි එක පැත්තකට ගන්නවා කීයද? මෙතන දැන් 3ක් තියෙනවා. ඒ වගේ ආසන්න ලෙස පුතේ අපි ගන්නවා මේකේ කීයක් තියෙනවද කියලා නේ. එතකොට මේ විදිහට මේගොල්ලෝ 6කට වගේ තමයි අරන් තියෙන්නේ. මෙතන 3යි 3 වරක් 6 17යි කියලා තමයි මේක අරන් තියෙන්නේ. කුඩා තීරු පේලිය අනුව වෙන් කරලා. නේ? මම කෙලිම අභ්‍යාසයට ගේන්නම් ඕගොල්ලන්ව. අපි මේකේ ගණන් ටික ඉක්මනට හදමු බලන්න දැන්. රූප අඳින්න නම් අවශ්‍ය නැහැ. පුතාලා 17 4 බලන්න. අච්චුපතේ ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් ලාවට පැන්සලෙන් මේකේ අවශ්‍ය දෙයක් ඇඳලා බලලා ගන්න. හරි 17 4 පළවෙනි ගාන හදන්න බලන්න දැන් ටක් ගාලා. නේ? ඒක හදලා තියන්නේ. ප්‍රශ්න ලියන්න ඕනේද? ප්‍රශ්න ලියන්න එපා. අභ්‍යාසයේ 17 4 කියලා ලිව්වා. අංක 1 උත්තරේ ගොඩනගපු විදිය තමයි ඕනේ. වේලි අර පළල් පැත්තට කීයද දික් අතට කීයද කියලා බලලා ගුණ කරලා ගන්න. මම පුංචි වෙලාවක් දෙන්නම්. සර් ගාන ලියන්න ඕනේද? ලියන්න ඕනේ නැහැ පුතේ. හරි සර් thank you. පළවෙනි ගාන හැදුවා සර්. පළවෙනි ගාන ඉවරද දුව? ඔව් සර්. බලන්න. ඔව් සර්. කීයද ආවේ? ඉවරයි. කීයද ආවේ? 8400යි වර්ග සෙන්ටිමීටර්. මට කියන්න දැන් මෙතන අපිට කීයක් තියෙනවද 1 2 3 4 5 6 7 8 9 10යි. හරිනේ. මේ අතර කීයක් ගත්තද ඔයගොල්ලෝ? දික් අතර. 7ක් සර්. 7ක් ගත්තා සර්. 7යිද හරියටම 7යි. ඔව් සර් 7ක්. එතකොට එනම් මුළු වර්ගඵලය වෙන්නේ 10 ගුණ 7 ගුණ 120.
එතකොට 4 දෙක 14යි 4ක් එක 7යි 1යි 8යි 8400යි වර්ග සෙන්ටිමීටර්. ආවද හැමෝටම? හරි. ඔව් සර්. එන පුතේ ඒකට හරියක් දාගන්න. මේ එකපාර උත්තරේ මේ පීවර ඕනා. ඉතින් මේ පීවර රූපේ අච්චුපතේ තියෙනවනේ ඒකේ ගැටලුවක් නැහැ මේ ටික ඕන. දැන් මෙන්න ඊළඟ එක දෙවෙනි එක. ඉක්මනට හදන්න. ඉක්මනට කියන්නේ කලබල නැති. හදුවා සර්. ආයි බලන්න. සර් කියන්නේ පුතා සර් ඔය අභ්‍යාසය සර් අපි ගෙදරදී කරානේ සර්. එහෙමද? ඔව් එහෙනම් සර් කරා. මම සාකච්ඡා කරගෙන යන්නද එන? හා සර්. හා සර්. හා. එතකොට ආ හා සර්. ආ හා සර්. ඔන්න මේකේ පාට කර ඇති කොටසේ වර්ගඵලය ආනවා. එතකොට එන්නේ දෙක ඒක මත පොට්ටක් දෙක ගුණ කිරීම පුතේ 3යි. 6 වර්ග සෙන්ටිමීටර 6යි. සම්පූර්ණ රූපයේ වර්ගඵලය නිමානය කරා. මේ පැත්තට කීයද? 5යි. 5ක් තියෙනවා. මේ පැත්තට කීයද? 4යි නේ. 4යි. එතකොට එන්නේ 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 6. 6 වරක් 5 30යි 30ව 4ක්. 20 වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර සර් 120. හතරක් ගත්තේ කොහොමද සර්? හතරක් ගත්තේ හතරක් කියනවනේ. මේ හරියට. සර්. හතරක්ද පහක්ද? හතරයි. 4යි. 1 2 3 4. හරි සර්. සර් ඔකේ සර් වාක්‍ය ලියලා කරත් කමක් නැහැ නේද? අවශ්‍යම නැහැ පුතේ නිමානයන්නේ කරන්නේ අපි. නිමානයක් කොම් ලොකු ගණනය කිරීමකට යන්නේ නැහැ. දැන් ඔයා දීලා ඇති දික් අතර පළල් අතර එහෙම නේද? නෑ සර්. එන කියන්න බලන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය, තීරුවේ වර්ගඵලය, සම්පූර්ණ රූපේ වර්ගඵලය. ඔයා දැන් මේ 120 ගන්නද ඒව ලියලා තියෙන්නේ? ඔව් සර්. ඔව් පුතේ. වැරදි නෑ. වැරදි නෑ. නමුත් පුතේ මේ අවශ්‍යත් නෑ මේ පීවර දෙක හොඳටම ප්‍රමාණවත්. හරි? කල්පනාවෙන්. හරි. වැරදි නෑ. අර කාලය තමයි එතනදි වටින්නේ අපිට. ඊළඟ එක හදන්න බලන්න ඩක්කාලා පුතා. කල්පනාවෙන්. Excuse me sir. කියන්නේ අපි ඔය වගන්ති ලියලාද සර් හදන්න ඕන? නෑ වගන්ති ලියන්න අවශ්‍ය නෑ. මේ විදිහට අදාළ පිළිතුරු ලබා ගන්න ආකාරය පැහැදිලිව පෙන්නොත් ඇති. Thank you sir. Welcome.
හරි සර්. හරි සර් කරලා ඉවරයි. හරි සර් කරලා ඉවරයි. ඔව්. කොහොමද ගන්න? කොහොමද? සර් පාරේ වර්ගඵලය හොයාගන්නවා සර්. මීටර් 4ක් පමණ පළල කෙලින් පාරක් මීටර් 100ක් දුරට ගල් ඇතිරීමට අවශ්‍යව ඇත. මීටර් 4ක් පළල කෙලින් පාරක මීටර් 100ක් දුරට ගල් ඇතිරීමට අවශ්‍ය වී ඇත. කොන්ක්‍රීට් ගලක උඩ අතට වූ මුහුණත පැත්තක් සෙන්ටිමීටර් 40ක් වූ සමචතුරස්‍රාකාර හැඩයක් ගනී. පාරට ඇතිරීමට අවශ්‍ය අවම කොන්ක්‍රීට් ගල් නිර්මාණය කරන්න. කීයක් තියෙනවද මෙතන ගල්? කෙලින් පාර මීටර් 100ක් දුර ගල් ඇතිරීමට අවශ්‍යව ඇත. කොන්ක්‍රීට් ගලක උඩ අතට වූ මුහුණත පැත්තක 40 සෙන්ටිමීටර සමචතුරස්‍රාකාර හැඩයක් ගනී. ඔව්. එතකොට මේකේ ත්‍රිකෝණාකාර කොටසක් නේ ඔය කියන්නේ. ඔය වගේනේ. මේ මීටර් 4ක් පළල. මීටර් 100ක් දිගට තමයි ගල් අතු ගන්න. ගලක් මේ පැත්තක දිග සෙන්ටිමීටර් 40. අර වගේම තමයි. අන්න එතන නම් පුතා අපිට දික් අතට ගන්න ඒකේ පොඩි වාක්‍යයක් දික් අතට කියලා ලියන්න නේ. දික් අතට. දික් අතට කොච්චරක් ඕනද? 100 නෙවෙයි කීයද එතකොට? 10000 බෙදන්න ඕන 40. නේ? එතකොට කීයද එන්නේ? මෙතන එනවා 250. දික් අතට 250ක් ඕන. පළල් අතට බලන්න 400 බෙදන්න ඕන පුතේ කීයෙන්ද 40යි. ඒ කියන්නේ 10යි. එම නිසා අවශ්‍ය මුළු ගල් ප්‍රමාණය 250 ගුණ කිරීම 10යි. 10යි. ඒ කියන්නේ කීයද 2500යි. අන්න එහෙම. 2500යි. සර් පොඩ්ඩක් එන්න ඔය ගාන ලියා ගන්නකම්. හරි. සර් ඔව් සර් අපහු ඒ ගාන කියලා දෙන්න පුළුවන්ද? මේකේ දික් අතට මීටර් 100යිනේ. දික් අතට මීටර් 100යි. ඒ කියන්නේ මීටර් 100 අපි සෙන්ටිමීටර් කරා එතකොට 10000යි. හරිද? එතකොට දික් අතට දැන් මේ වගේ පිඟන්කඩවල කීයක් මේ ගල් කීයක් අල්ලන්න ඕනද කියලා බැලුවානේ. ඒක 40න් බෙදුවා. එතකොට 250යි. මේ පැත්තට 250යි. හරිද? පළල් අතට 440න් බෙදුවා. එතකොට 10යි. එතකොට දික් අතට මෙහෙම 250 ගාන යනවා, පළල් අතට 10 ගාන යනවා, මුළු ගල් ගාන 250 10න් ගුණ කරලා 2500යි. හරිද දුව? හරි සර් thank you. හරි. සර් හා සර් මේ මම ගන්න පුළුවන් ද ගාන? ඔව්. මොකද සර් අර දිග පැත්තට සර් මීටර් 100ක් තියෙනවනේ. ඔව්. ඒක සෙන්ටිමීටර වලට හරවලා පළල සෙන්ටිමීටර වලට හරවලා ඒ දෙක වැඩි කරලා වර්ගඵලය හොයලා ඊට පස්සේ එක කොන්ක්‍රීට් ගලක වර්ගඵලය හොයලා ඊට පස්සේ
මුළු පාරම වර්ගඵලය එක කොන්ක්‍රීට් කලේ වර්ගඵලෙන් බෙදලා හොයන්න බැරිද සර්? මං කියවනේ පුතේ මේක ඇතිරීමකින් ගන්න ඕනේ. ප්‍රායෝගික වෙන්නේ ඇතිරීමකින්. මුළු පාරෙම වර්ගඵලයේ මේ එක ගලක වර්ගඵලයෙන් බෙදලා ගන්න එක සාධාරණ නෑ. ඒ කියන්නේ සමහර වෙලාවට පිළිතුර ගැලපෙනවා, සමහර වෙලාවට ගැලපෙන්නේ නෑ. ඇතිරීමක් කරන්නේ දික් අතර කීයද පළල් අතර කීයද? දැන් අපි ටයිල් අල්ලනකොට ඕකනේ කරන්නේ, බිම් ගඩොල් අල්ලනකොට ඕක තමයි කරන්නේ. ප්‍රායෝගික පැත්ත. තේරුණාද පුතේ? ඔව් සර්. මේ අන්න එහෙමයි. මේක ලියා ගන්න පුතේ. එතකොට සර් අර විදියට තිබ්බ ලකුණු දෙන්න පුළුවන්ද? ඒ විදිහට අපි සාමාන්‍යයෙන් එහෙම උත්තරේ අරගෙන තිබුණොත් උත්තරේ ලකුණ විතරයි පුතා දෙන්නේ. උත්තරේ ලකුණ විතරයි දෙන්නේ. ක්‍රමවේදය ඒක හැම මොහොතකම සාර්ථක නෑ ඒක. මොකද ඕක දැන් වෘත්තාකාර ගල් ඇල්ලුවා නම් ඕක කොහොමත්ම සාර්ථක නෑ. මේ වෘත්තාකාරව තිබුණු ඒවා ඇල්ලුවොත් මොකද වෙන්නේ? මේම ඇල්ලුවාම මෙතන මේ වෘත්තාකාර මේ ඉඩස් වල එකතු වෙනවා. ඒකෙනුත් එතකොට ලැබෙන අගය වෙනස් වෙනවා. පුතාලා තාම මේ අවස්ථාව කතා කරලා නැති හින්දා මේ ඉදිරියේදී ඔයගොල්ලන්ට තව එක පැහැදිලි වෙයි. මේ හරි පුතේ එහෙමනම් අපි එතකොට මේ පාඩම සම්පූර්ණයි. මේ පාඩම සම්පූර්ණයි. අපිට ඊළඟට වෘත්තේ පාඩම කරන්න තියෙන්නේ. ඒකට ඔයගොල්ලෝ ලබන දවසේ කවකටු පෙට්ටියෙම සූදානම් කරගන්න. මම අද දැන් පේපර් කීපයක් දාන්නම්. පුතාලා මේ පේපර්ස් එකම කරන්න පටන් ගන්න. හරි? හා සර්. හරි. එහෙමනම් අපි ඒ වල බලසතිය බලනවා නේද? අනිවාර්යයෙන් පේපර්ස් බලනවා. පේපර්ස් බලනවා පිළිවෙලට කරන්න. සර් දාර පොය දවසේ කරේ නැති එකට සර් අමතර පන්තියක් දානවා කිව්වා නේද? පොය දවසේ කරේ නැති එකට අපි ඊට පෙර දවස් ඒකට උදේ දැම්මා සර්. උදේ පන්තියක් දෙකක් ඒකට උදේ කරානේ. දැම්මා සර්. පන්තියක් දැම්මා නෑ. උදේ දාලා කරේ. තව අපි දාමු අමතර පන්ති දාමු මේ දවස් ටිකේ පොඩ්ඩක් තියලා හරි. දැන් අපි සර් මම අමතර පන්ති වලට ආගෙන රෙකෝඩින්ග්ස් ටික බැලුවා සර්. ඒක තමයි වෙන්න ඕනේ. හරි පුතේ නං. එහෙනම් පුතාලා හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. සුබ රාත්‍රියක් සර්. සුබ රාත්‍රියක් සර්.